ඔව් ආදරණීය දරුදරියනි අපි මේට ප්‍රථම පාඩම් පරිච්ඡේද කීපයකින්ම 2019 වසරට යොමු වෙච්ච නව නිර්දේශය තුලින් යොමු වෙච්ච පළවෙනි ප්‍රශ්න පත්‍රයට දාලා ප්‍රශ්න සාකච්ඡා කළා. එහිදී අපි බහුවර්ණ ප්‍රශ්න 30ම පුළුල් විශ්ලේෂණයක යෙදුණා. ඊට අමතරව සැපීම් වර්ගයේ ප්‍රශ්න යටතේ හිස්තැන් පුරවන ප්‍රශ්න 10ක් අපි සම්පූර්ණ කළා. අපි අද පාඩම් පරිච්ඡේදයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2019 නව නිර්දේශය යටතේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේදී යොමු වෙච්ච සැපීම් වර්ගයේ ප්‍රශ්නවලම කෙටි නිශ්චිත පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න. මම හැමදාම කියනවා වගේ සෙකන්ඩ් පේපර් එකේ ලකුණු 75න් උඩ ගන්න ඇතැම් සිසුන් පවා පළවෙනි ප්‍රශ්න පත්‍රයේදී ලකුණු 40 45 50 55ට වැඩෙනවා. ඒ නිසා මේ සාමර්ථ්‍යයක් කොහෙත්ම හම්බෙන්නේ නැහැ. සමහර අයට බී සාමර්ථ්‍යෙත් නැහැ. ඉතින් එතෙන්ට එන්න ප්‍රධාන හේතුව තමයි පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඔය හිස්තැන් පුරවන ප්‍රශ්නයි කෙටි නිශ්චිත පිළිතුරු සපයන ප්‍රශ්න අසාර්ථක කරගන්න. MCQ තියෙන් කොහොම හරි 20ක් 22ක්වත් මේ ගොඩක් අය සාර්ථකව ලියා ගන්නවා. තේරෙනවද? ගොඩක් අය 25ට යනවා. ඒක ප්‍රමාණවත්. 30න් 25ක් කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. සාමාර්ථික කිට්ටු වෙන්න පුළුවන්. නමුත් හිස්තැන් පුරවන ප්‍රශ්න 10න් 8ක්ම වැරදි. ඕක තමයි ඇත්ත කතාව. ඒ වගේමයි මේ කෙටි නිශ්චිතයකෙත් 10න් ගොඩක් වෙලාවට හරියන්නේ 3යි. 7ක්ම වැරදි. ඉතින් මේ தত্ত্বය ඇති කරගන්න එපා කියලා තමයි මම නිතරම කියන්නේ. ඒකට ප්‍රධාන හේතුව තමයි ඔබ BS පේපර් එකට වැඩි අවධානයක් යොමු කරන්නේ. BS පේපර් එක සාපේක්ෂව ලේසි කියලා හිතනවා. නමුත් ඒක නෙවෙයි කියලා මම ඔප්පු කරා. 2020කින් පස්සේ ආපස්සට ගන්න අවුරුදු 5ක ඒ පහේම ලංකාවෙම තුන්වන ප්‍රතිඵල වාර්තා කළේ BS. ලේසි නම් ඉතින් අංක එකට දෙන්න ඉපේ. නෑ අංක එකට ආවි එක්ක accounting නැත්නම් economics. ඒ නිසා අනවශ්‍ය මිත්‍යා බර්තබීම් කරගන්න එපා. BS පේපර් එක සරල නෑ. ඒත් එක්කම ඔබ කරන ඊළඟ නරක වැඩේ තමයි BS පේපර් එකේ ෆස්ට් පේපර් එක අපට ප්‍රශ්නයක් නෑ. ඔයාලගේ වචන වලින්ම කියන අපිට ඒක ගේමක් නෑ. එහෙම මට හෙල තියෙන ළමයි කතා වෙනවා. MCQ වලට මොකක් හරි කරත හැකි. ඒ කියන්නේ අර උත්තර පහක් දෙනවනේ. කොහොම හරි ටට්ටුක් ටික කියලා තෝරන්න පුළුවන්. එහෙම තෝරන්න බෑ කියලා අපි දැන් දැක්කනේ. තේරුණාද? හිස්තැන් පුරවන ප්‍රශ්න වලත් මොනවා හරි අපිට ලියා ගන්න පුළුවන්. මොනවා හරි ලියුවට ලකුණු ලැබෙන්නේ නැහැ. අමාරුම පේපර් එක තමයි ඕනම විෂයක මම කියන්නේ වාස්තවික පේපර් එක. ඇයි? නිශ්චිත පිළිතුර එකයි තියෙන්නේ. බොහෝ විට එකයි තියෙන්නේ. ඒකම ලියන්න එපා. මොනවා හරි ලියලා හරියන්නේ නැහැ. අපි කියන්නේ වක්‍රව නැත්තම් වනල එහෙම ලියන්න බෑ. ඒක තමයි අමාරුව. ඉතින් එතනදී ප්‍රධාන පාලක පරීක්ෂකවරයා BS පේපර් එක මම හිතන්නේ හැම පේපර් එකෙම එහෙම වෙන්න ඕනේ. මට 100ක් අවබෝධය තියෙන BS නේ. BS පේපර් එකේදී හිටපු ප්‍රධාන පාලක පරීක්ෂකවරු සහ වර්තමානයේ ඉන්න පාලක පරීක්ෂකවරයා පවා ක්‍රියාත්මක වෙන්නේ දැන් පාඩමක පාඩම් පරිච්ඡේද තියෙනවනේ දරුවනේ. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් මෙහෙයුම් කල්පනාකරණය ඔපරේෂන්ස් මැනේජ්මන්ට්. ඒකේ පාඩම් පරිච්ඡේද 9ක් තියෙනවා. ඔය 9න්ම ප්‍රශ්න දානවා. බෙදනවා. ඒකේ වඩා අපි තුමු දැන් ඒ පාඩම් පරිච්ඡේද 9න් 3 වන සහ 5 වන පරිච්ඡේදයක වඩා වැදගත් කියලා. ඒ දෙකෙන් තමයි දාන්නේ සෙකන්ඩ් පේපර් එකට. ව්‍යුහගත පේපර් එකේ ප්‍රශ්න. හරිද? ඒක තව පාඩම් පරිච්ඡේද 7ක් තියෙනවනේ. ඔය 7න් කොහොම හරි MCQ වලට, ඒ වගේම හිස්තැන් පුරවන ප්‍රශ්න වලට, නිශ්චිත පිළිතුරු වලට ප්‍රශ්න දානවා. පරිච්ඡේද 9ම දානවා. තේරුණාද? කළමනාකරණය පාඩමේ අපි හිතමු පාඩම් පරිච්ඡේද අපි 11ක් කරානේ. ඒ 11ම ප්‍රශ්න දානවා. ඕක අවබෝධ කරගන්නේ. දැන් සමහර ළමයි කරන්නේ දැන් මෙහෙයුම් කළමනාකරණේ පාඩම් පරිච්ඡේද 9න් සමහර අයට සංකීර්ණ 7 වන පරිච්ඡේදය. ඒක ඒගොල්ලොත් අරිනවා. සමහර අය හිතනවා අපිට මේක අමාරුයි මට කියලා 5 වෙනි පරිච්ඡේදයත් අරිනවා. මොකද්ද මේ කරන්නේ? ඔබ නොහිතන දේවල්. ඔබ කරන්නේ 5 වෙනි පරිච්ඡේදයත් අරිනවා කියන්නේ 5 වෙනි පරිච්ඡේදයෙන් එන හිස්තැන් පුරවන ප්‍රශ්නේ ලකුණු දෙක ප්‍රශ්නයක් අත්හරිනවා. අපි 7 වෙනි පරිච්ඡේදය අත්හැරියොත් ඒකෙන් අහන්නේ කෙටි නිශ්චිත පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයක් නම් ඔබ ඒකත් අත්හරිනවා. ලකුණු 2යි ලකුණු 4කම බ්ලාස්ට්. ඕක තමයි ලකුණු අඩු වෙන්නේ. ඇත්ත කතාව ඕකයි. ඒ නිසා තේරුම් ගන්න සෑම පාඩම් ඒකකයකම සෑම පරිච්ඡේදයකම පරිච්ඡේද 5ද 7ද 9ද 11ද ඒ සෑම පරිච්ඡේදයක්ම ටච් වෙන්න මුළු පේපර් එකෙන් ප්‍රශ්න අහනවා. ඔන්න ඕක තේරුම් නොගෙන
තමයි ඔබ නිස්කාරණේ ලකුණු අහිමි කරගන්න ෆස්ට් පේපර් එකේ. ඒක කරගන්න එපා. පැහැදිලිද? ඒ නිසා ෆස්ට් පේපර් එකට වැඩි බරතැවීමක් කරන්න. ඒ වගේම මම පහුගිය පරිච්ඡේදවලදී පෙන්වලා දුන්නා මේ විභාග ප්‍රශ්නවල MCQ ප්‍රශ්න අපිට පුළුවන් තව දෙවිදියකට තුන් විදියකට ප්‍රතිනිර්මාණය කරන්න. ඒ ප්‍රතිනිර්මාණය කිරීම අතිශය වැදගත්. ඔබ පැය 3ක් පාඩම් කරනවාට වඩා වටිනවා එක MCQ ප්‍රශ්නයක්කින් තව තුන් ආකාරයකින් ප්‍රශ්නේ ගොඩනගන්නේ. උත්තරෙත් එක්කම. ඒකෙන් ලැබෙන දැනුම, ඒකෙන් ඔබ තුල තියෙන විශේෂයට තියෙන අකමැත්ත, විශේෂයට තියෙන සැකසංකා ඔබත් නොදැනීම මොකද ඒ නොබෙන් ඈත් වෙලා යනවා. ඒක කරන්න. දැන් මේ අද කතා කරන සැපීම් වර්ගයට තියෙන කෙටි නිශ්චිත පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වලට ඒකම කළ හැකියි. ඒක අපිට එක එක සමහර ප්‍රශ්න පරිවර්තනය කරන්න බෑ. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු ආර්ථික ඇණවුම් ප්‍රමාණ ආකෘතිය ගණනය කරන ආකාරය ලියා දක්වන්න. ඕකෙදි විකල්පයක් නැහැනේ. තේරුණාද? ඒකේ විදිහටම අහන්නේ. බොහෝ ප්‍රශ්න වලට අපිට විකල්ප ප්‍රශ්න ගොඩනගන්න පුළුවන්. ඒක හොඳ ව්‍යායාමයක්. ඒක හොඳ පාඩම් කිරීමේ මනෝවිද්‍යාත්මක ක්‍රමවේදයක් කියන එක මතක් කරන්න එපා. ඒව තමන් අනුගමනය කරන්න. දැන් මමත් මේ සෑම පරිච්ඡේදයකම එවැනි දේවල් මට පුළුවන් විදිහට මම මතක් කරනවා. මතක් වෙන වාරයක් පාසා. මට අමතක වුණත් ඔබ ඒක අනිවාර්යෙන් අමතක නොකළ කළ යුතුමයි. පැහැදිලිනේ? රයිට්. අපි මුලින්ම බලමු පළවෙනි ප්‍රශ්නේ මේ යට තියෙන 41 වන ප්‍රශ්නේ. වෙළඳ ක්‍රියාකාරකම් සඳහා අතරමැදියන් භාවිතා කිරීමේ වාසි අවාසි දෙක බැගින් දක්වන්න. වෙළඳ ක්‍රියාකාරකම් නැත්නම් වෙළඳ කටයුතු නැත්නම් වෙළඳාමට. පොදුවේ මේ අහන්නේ මේක සමහර විට අහනවා සිල්ලර වෙළඳාමට සම්බන්ධ කරලා. බොහෝ වෙලාවට විභාගයට අහන්නේ තොග වෙළඳාමට සම්බන්ධ කරලායි. බොහෝ විට අහන්නේ එහෙමයි. තොග වෙළඳාමේදී ගොඩක් වෙලාවට අතරමැදියන්ගේ දායකත්වය වැඩි. තේරෙනවද? ඉතින් මේ අවුරුද්දේ මේ ප්‍රශ්නේ හොඳයි මම කැමති පොදුවේ. කොමන් කරලා අහලා තියෙනවා වෙළඳ ක්‍රියාකාරකම් නිෂ්පාදකයාගෙන් තොග වෙළෙන්දට විකුණද්දී හරි තොග වෙළෙන්දාගෙන් සිල්ලර වෙළෙන්දට විකුණද්දී හරි එයාගෙන් පාරිභෝගිකයාට අවසන් වශයෙන් අලෙවි කරද්දී හරි අතරමැදියන් නිසා ඇතිවන වාසි අවාසි තියෙනවා. අතරමැදියෝ ඉන්න එක එක් අතකට හොඳයි. එක් අතකට නරකයි. දැන් තොග වෙළෙන්දෝ නියෝජිතයෝ සිල්ලර වෙළෙන්දෝ වැනි අතරමැදියෝ නොහිටියා නම් ඕනෑම රටක නිෂ්පාදකයෙකුට පුළුවන්ද නිෂ්පාදන සැලසුම් අවස්ථාවේ සිට භාණ්ඩ නිෂ්පාදනය කරලා ඇසුරුම් කරලා ගබඩා කරලා ප්‍රවර්ධනය කරලා බෙදෑහැරීමත් කරලා අලෙවි කිරීමත් කරන්න පුළුවන්. කරන්න බෑ. ඒ මොනොත් නිෂ්පාදන ක්‍රියාවලිය උපරිම කාර්යක්ෂමතාවකින් යුතුව පවත්වාගෙන යාමේ හැකියාව සහ නිදහස අහිමි වීම තුල ඒවැ නිමෙවුම් වල ගුණත්වය පහත වැටිලා වෙළඳ පොළ තුල මේ භාණ්ඩ බාල භාණ්ඩ කියලා මතයක් ගොඩනැගුණු වහාම ඒ ෂණයෙන් මොකද වෙන්නේ? ව්‍යාපාරේ බංකොලොත් වෙනවා. ඒ නිසා අතරමැදි ඉන්න එක හොඳයි. මොකද නිෂ්පාදකයා නිපදවීමෙන් පස්සේ පාරිභෝගිකයා අතර පත් කිරීම දක්වා වූ ක්‍රියාවලියේ බොහෝ ක්‍රියාකාරකම් වල වගකීම් අතරමැදිව බාර ගන්නවා. නිෂ්පාදකයාට පුදුම නිදහසක් ලැබෙනවා. ඒක වාසියක්. ඒ වගේම අවාසිත් තියෙනවා. අපි බලමු පොදුවේ මොනවද වාසි කියලා. අතරමැදියන් භාවිතා කිරීමේ නැත්නම් යොදා ගැනීමේ වාසි. එකක් මොකද්ද? නිෂ්පාදකයින්ගේ කටයුතු සරල වෙනවා. ප්‍රධානම එක ඒකනේ. දැන් නිෂ්පාදකයාගේ කටයුතු සංකීර්ණ වුණොත් තමයි එයාට වඩා ගුණාත්මක නිමෙවුමක්, තත්ත්වෙන් උසස් නිමෙවුමක් බිහි කරන්න බැරි වෙන්නේ. එයාගේ කටයුතු සංකීර්ණ වුණොත් තමයි අවශ්‍ය වෙලාවට වෙළඳ පොළට ගෙනියන්න විදියට අවශ්‍ය කාලය තුල නිපදව ගන්න බැරි වෙන්නේ. තේරුණාද? ඒ නමුත් අතරමැදියන් නිෂ්පාදනයෙන් පසු වගකීම් බාර ගැනීම තුල නිෂ්පාදකයාට හොඳටම කාලය තුර වෙනවා නිෂ්පාදනයේ සදා පූර්ණ කාලීනව වැඩ කරන්න. මොකද එයාගේ කටයුතු දැන් සරල වෙනවා, සංකීර්ණ නැහැ. එහෙනම් පළවෙනි එක තමයි නිෂ්පාදකයාගේ කටයුතු සරල වීම. එකක්. දෙවැනි එක තමයි දැන් මම නිෂ්පාදකයා නම් මම නිපදවන්න දක්ෂයි. සෙසු ව්‍යාපාරිකයින් එක්ක සසදද්දී එයාලට සාපේක්ෂව මම නිපදවන නිමෙවුමේ පුදුම අපි කියනවා නිමාවක්. අපි කියන්නේ මේ භාණ්ඩේ ෆිනිෂින් එක මරු කියලා කියනවනේ. එහෙම කියනවනේ. ෆිනිෂින් එක මරු කියන්නේ නිමාව. ඒ කියන්නේ ඒකේ පෙනුම, හැඩය, ඇසුරුම, ගුණත්වය හැම දෙයක්ම වෙන කාටවත් කිට්ටු කරන්න බෑ මාත් එක්ක.
ඒක හරි. මම ඒකට විශාරදයි. නමුත් මට ඉන් පස්සේ භාණ්ඩ ප්‍රවාහනය කිරීම, ප්‍රවර්ධනය කිරීම, ගබඩා කිරීම, ඒ වගේම ගනුදෙනුකරුවන් සමග සම්බන්ධතා පවත්වාගෙන යාම, ගනුදෙනුකරුවන්ට භාණ්ඩ හඳුන්වා දීම සම්බන්ධයෙන් මම ඒ තරම් විශේෂීකරණයක් දක්වලා නැහැ. තේරුණාද? ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ කටයුතු අතරමැදියන් ලවයිස්ට කරගන්න එක හොඳයි. මොකද ඒගොල්ලෝ දන්නවා අකණ්ඩව බෙදා හරින්න. අපි මම බෙදා හැරියොත් වෙළඳ පොළට භාණ්ඩ බෙදා හරින්න වෙන්නේ ඊටාම ප්‍රමාද වෙලා. අවශ්‍ය වෙලාවට බෙදා හැරීම වෙන්නේ නැහැ. මොකද මගේ දුර්වලතා ගොඩක් තියෙනවා බෙදා හැරීම අංශේ. නමුත් මේගොල්ලෝගේ මේ ප්‍රධාන කාර්යය, මෙයාලගේ ප්‍රධාන එකම කාර්ය බෙදා හැරීමේ ක්‍රියාවලිය. එහෙමනම් බෙදා හැරීම කාර්යක්ෂම වෙනවා. එහෙනම් වෙළඳ පොළේ අනිවාර්යෙන් භාණ්ඩ සුලභ වෙනවා. එහෙනම් වෙළඳ පොළේ සුලභ භාණ්ඩ කරේ තමයි පාරිභෝගික අනුග්‍රහය දක්වන්නේ. අපි උනත් වෙළඳ පොළේ හිඟ භාණ්ඩ ගන්න කැමති නැහැනේ. මෝටර රථයක් කියන්නකෝ. මෝටර රථයකට තියෙන ස්පෙයා පාර්ට්ස් වෙළඳ පොළේ හිඟ නම් අපි ඒක ගන්නෑ. ඇයි? අලුත් වැඩියා කිරීමක් આવොත් එහෙම ඒ ස්පෙයා පාර්ට්ස් එක්ක සිංගප්පූරුවේ, එක්ක ජපානයේ, එක්ක ඩුබායි රටින් ගෙනනකන් ඉන්න එපේ. ඒ නිසා අපි බලනවා ස්පෙයා පාර්ට්ස් සුලභද කියලා. එහෙනම් වෙළඳ පොළේ සුලභ වන ආකාරයෙන් බෙදා හැරීම කාර්යක්ෂමව කරන්න පුළුවන්කම ලැබෙනවා අතරමැදියෝ ඉන්නවනම්. එහෙනම් දෙවෙනි එක තමයි බෙදා හැරීම කාර්යක්ෂම වීම. බෙදා හැරීම කාර්යක්ෂම වීම වෙනවා. දැන් අහන්නේ දෙකයි. දෙක බැගින් එහාන අපි තව එකක් ස්ටෑන්ඩ් බයි ලියමුනේ. දැන් අතරමැදුවේ ඉන්නව නම් පහසුවෙන් අතරමැදියන්ගෙන් වෙළඳ පොළ තොරතුරු රැස් කරගන්න පුළුවන්. මේකේ තියෙන ප්‍රබලත්වයේ තියෙන්නේ දැන් මම නිෂ්පාදකය නම් ඔබ නම් මගේ භාණ්ඩ මිලදී ගන්න වෙළඳ පොළ හෙවත් පාරිභෝගිකයෝ මම කෙලින්ම ඍජුව පෞද්ගලිකව පෙනී සිටීමෙන් ඔබෙන් ප්‍රතිචාර නැත්නම් ප්‍රතිපෝෂණයක් අපේක්ෂා කරනවා. මම ඔබට ප්‍රශ්නාවලියක් දෙනවා පෞද්ගලිකව. එක දුරකථන එමුතුමක් දෙනවා. දුරකථන සංවාදයක් කරනවා. තේරෙනවද? නැත්නම් 1 to 1 ඇවිල්ලා මම කතා කරනවා. මූණට මූණ ඇවිල්ලා කතා කරනවා. මම අහනවා මේ භාණ්ඩයට ඔබ කැමතිද? ඔබ තෘප්තිමත්ද? ඔබේ වුමනා ඉෂ්ට වෙනවද? අඩුපාඩු තියෙනවද? සාමාන්‍යයෙන් වෙන්නේ නිෂ්පාදකයාගේ මූණට මොක කියන බැරි ගතියක් තියෙනවනේ. දැන් අපේ රටේ අපි හැදුණු මොනාගමේ වුණත් අපේ තියෙන ලාංකික සංස්කෘතිය කියලා එකක්. ආගම්මනෝ අපේ සංස්කෘතියෙන් වෙනස්. නමුත් පොදුවේ ලාංකිකත්වයේ සංස්කෘතියක් තියෙනවනේ. ඒ ලාංකික සංස්කෘතිකත්වයෙන් අපිට ආපු මානව පරිචය තමයි අපිට කෙලින්ම ඒ කෙනාට අදාළ නිෂ්පාදකයාට මූණට කියන්නේ මොකද්ද වගේ. අපි වක්‍රව කියන සූදානම් වෙන කෙනෙකුට කියන සූදානම්. ඒ නිසා අපි ඇත්ත කියන්නේ. එහෙනම් වෙළඳ පොලේ හැසිරීම, වෙළඳ පොළ චර්යාවන් පිළිබඳ සත්‍ය තොරතුරු හොයන්න බෑ නිෂ්පාදකයන්ට. නමුත් අතරමැදියන් ඉන්නවා නම් අතරමැදියන්ට ලේසියෙන් ඒව ලැබෙනවා. මොකද අතරමැදියන් තමයි ගොඩක් වෙලාට ගනුදෙනුකරු මුණ ගැහෙන්නේ. සිල්ලර් රෙලෙන්දර අනිවාර්ය මුණ ගැහෙනවා. නිකන් ගොඩක් වෙලාවට පාරිභෝගිකයා හෙවත් ගනුදෙනුකරුවා භාණ්ඩයක් විවේචනය කරනවා නම් අමු වෙන්නේ අපි කියන්නේ අමුව කියලා ගමේ භාෂාවෙන් අමු විවේචනය කරන්නේ සිල්ලර් වෙලෙන්ද සමග. සහ වෙනත් මේ තොග වෙලෙන්දුන් වෙන්නේ අතරමැදියන් සමග. එහෙනම් ඒ තොරතුරු නිවැරදිව ගන්න පුළුවන්කම ලැබෙනවා අතරමැදියන් හරහා නිෂ්පාදකයාට. ඒක හරි වැදගත්. මොකද නිෂ්පාදකයාට වෙළඳ පොළට අනුකූලව තමන්ගේ නිෂ්පාදිතයන් මෙහෙවන්න නැත්නම් තමන්ගේ නිෂ්පාදිත වෙළඳ පොළට අනුකූල වන විදියට බද්ධ කරන්න නම් වෙළඳ පොළ විචලතා වෙළඳ පොළ හැසිරීම දැනගන්න ඕනේ. අන්න ඒකට හොඳ අවස්ථාවක් ලැබෙනවා අතරමැදියන් හරහා. පැහැදිලිනේ? අපි ඒකත් ලියමු ස්ටෑන්ඩ් බයි උත්තරයක් වශයෙන් තුන්වෙනි එකක් වශයෙන් වෙළඳ පොළ තොරතුරු. වෙළඳ පොළ තොරතුරු පහසුවෙන් ලබාගත හැකියි. තවත් ලියත හැකි වගේ වාසේ නේ. ඊළඟට තව උදාහරණයක් වශයෙන් කිව්වොත් අමුද්‍රව්‍ය නැත අවශ්‍ය යෙදවුම් අතරමැදියන් මගින් ගන්න පුළුවන්. මොකද අතරමැදියෝ තමයි වෙළඳ පොළ සිසාරා බෙදාහැරීමෙන් යුක්ත වෙන්නේ. අතරමැදියෝ දකිනවා නිෂ්පාදකයන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය මූලාශ්‍ර. අමුද්‍රව්‍ය මූලාශ්‍ර කියන්නේ අමුද්‍රව්‍ය ලබාගත හැකි තැන්. තත්ත්වයෙන් උසස් අමුද්‍රව්‍ය සාපේක්ෂව අඩු මිලට ඊළඟට මහා පරිමාණයෙන් අඛණ්ඩව මිලදී ගත හැකි සැපයුම් කරෝ පිළිබඳ තොරතුරු තියෙනවා. ඒ තොරතුරු මගිනුත් එහෙනම් අපට අතරමැදියන් හරහා සැපයුම් කරුවන් සමග සම්බන්ධ වෙලා සප්ලයි චේන් එකක්
නැත්තම් සැපෙවුම් දාමයක් අකණ්ඩව සපය ගන්න පාර විවෘත කරගන්න පුළුවන්. ඒ වගේම වාසි තියෙනවා. හොඳයි. මේ වගේම අවාසිත් තියෙනවනේ. එකම කාසිය දෙපැත්තක් තියෙනවනේ. අතරමැදි යොදාගත්තම අවාසි මොනවද? එකක් තමයි අතරමැදියන් භාණ්ඩ නිෂ්පාදනය දක්වා නිෂ්පාදකයා විසින් කාර්යභාරයන් ගොඩක් ඉෂ්ට කරනවා. නිපදවීමෙන් පස්සේ පාරිභෝගිකයා අතර පත්කිරීම අතර කාල පරිච්ඡේදය තුල ඒ කියන්නේ outgoing logistic process එක තුල වැඩි කාර්යභාරයක් ඉෂ්ට කරන්නේ අතරමැදි. ඒගොල්ලෝ සමහර භාණ්ඩ ඇසුරුම් කරන්න ඒගොල්ලෝ, වර්ග කරන්න ඒගොල්ලෝ, සන්නම් කරන්න ඒගොල්ලෝ, මිල කරන්න ඒගොල්ලෝ, ප්‍රයිස් ලිස්ට් හදන්න ඒගොල්ලෝ, ගබඩා කරන්න ඒගොල්ලෝ, ප්‍රවාහනය කරන්න ඒගොල්ලෝ. තේරෙනවද? ඒ වගේ මාකට් රිටර්න්ස් නොවිකිනි ඉතිරි වෙන භාණ්ඩවල පාඩුව බාර ගන්නෙත් ඒගොල්ලෝ විශාල කාර්යභාරයක් කරනවා. ඒ වෙනුවෙන් මොකද කරන්නේ? ඒගොල්ලෝ භාණ්ඩේ මිලට සෑහෙන ප්‍රමාණයක් එකතු කරනවා. භාණ්ඩේ මිල වැඩි කරලා ඒ වෙන අවාසිය ඒගොල්ලෝ ආවරණය කරගන්නවා. තේරෙනවද? එහෙනම් භාණ්ඩ මිල වැඩි වීමෙන් ඉල්ලුමට බලපෑමක් වෙනවද නැද්ද? වෙනවා. මිල වැඩි වෙන්න ඉල්ලුම අඩු වෙනවා. මිල වැඩි වෙන්න ඉල්ලුම අඩු වෙනවා. අඩුවීම බලපාන කාට? නිෂ්පාදකයාට. අන්න එහෙම අවාසියකුත් තියෙනවා. මිල ඉහළ යාමෙන් නැතිවන අවාසිදායක තත්ත්වයන් වලට මුහුණ පාන්න වෙනවා අතරමැදියු නිසා. තේරුණාද? පළවෙනි අවාසිය තමයි භාණ්ඩ මිල ඉහළ යාම. භාණ්ඩ මිල ඉහළ යාම. දෙවනි අවාසිය තමයි දැන් අතරමැදියු තමයි ගොඩක් වෙලාවට ප්‍රවර්ධන කටයුතු කරන්නේ. අතරමැදියු තමයි ප්‍රචාරණය ඇතුළු ප්‍රවර්ධන කටයුතු කරන්නේ. ඒතකොට නිෂ්පාදකයාගේ පෙනී සිටීමක් නැහැ. නිෂ්පාදකයා එතන විද්‍යාමාන වෙන්නේ නැහැ. තේරුණාද? මහා පොදු සාධකයේ වෙන්නේ අතරමැදිය. වෙළඳපොළ දකින්නේ අතරමැදියා. ඒ නිසා ගොඩක් වෙලාවට අපිට මතක රැඳෙන්නේ අපි හිතන්නේ මේ භාණ්ඩ අසවල් ව්‍යාපාරය. කියන්නේ මොකද්ද? අතරමැදියු ගැන අපි හිතන්නේ. අතරමැදියට තමයි කීර්තිනාමයක් ඇති වෙන්නේ. දැන් බලන්න ප්‍රචාරණ දැන්වීම ගැන හොඳ අවධානයෙන් ඉන්න. රූපවාහිනී තියෙනවා වෙන්න පුළුවන්. සමාජ ජාල තුල තියෙනවා වෙන්න පුළුවන්. අන්තර්ජාලයේ වෙබ්සයිට් වල තියෙනවා වෙන්න පුළුවන්. ඒ වේදි හයිලයිට් කරන්නේ ගොඩක් වෙලා ඩිස්ට්‍රිබියුටඩ් බයි කියලා. මොකද්ද? අතරමැදියාගේ නම. අතරමැදියාගේ ලෝගෝ එක. අතරමැදියාගේ මොනවද? උද්දුත පාට. තේරුණාද? ඒ නිසා අපිට මතකේ රැඳෙන්නේ අතරමැදියාගේ නම. අතරමැදියාගේ ලෝගෝ එකම පමණයි. පැහැදිලිනේ? ඒ වගේ අවාසිත් තියෙනවා ඉතින්. කීර්තිනාමය එන්නේ නැහැ. ඒක Tamanට ලැබිය යුතු කීර්තිනාමය යන්නේ කොහෙවත් වෙන්නේ අතරමැදියන්ට. තේරුණාද? එහෙනම් අපිට ලියන්න පුළුවන් කීර්තිනාමය අතරමැදියන් වෙත මාරු වීම. කීර්තිනාමය අතරමැදියන් වෙත මාරු වීම. අනිත් එක තමයි මේ අතරමැදියෝ සම්බන්ධ වුණාම අතරමැදියෝ තමයි වෙළඳපොළත් එක්ක සම්බන්ධතා තියාගන්නේ. මොකක්ද වෙළඳපොළ කියන්නේ? නැත්නම් කවුද වෙළඳපොළ කියන්නේ? පාරිභෝගිකයෝ. පාරිභෝගිකෝ සමග සම්බන්ධකම් ඇති වෙන්නේ අතරමැදියන්ටයි. නිෂ්පාදකයාට අන්න වෙළඳපොළ හෙවත් පාරිභෝගිකයා සමග පවතින සම්බන්ධය මොකද? තවත් දුරස්ත වෙනවා. ඒක විශාල අවාසියක්. නිෂ්පාදකයාටම පාරිභෝගික සම්බන්ධතා තියාගත්තා නම් කොච්චර වටිනවද? පාරිභෝගිකයා කැමතිත් එක්කලා ඒකනේ. දැන් අපි වුණත් කැමති කෙලින්ම නිෂ්පාදකයාගෙන් භාණ්ඩවල මිල අහන්න, ඩිස්කවුන්ට් එක අහන්න. අපි ගොඩක් ගත්තොත් තව ටිකක් ඩිස්කවුන්ට් එක වැඩි කරනවද කියලා අපි විශ්වාසයෙන් අහන්නේ. අතරමැදියෝ එක දෙන්නේ නැහැ නේ. අතරමැදියන්ට කිසියම් ඩිස්කවුන්ට් එකක් දෙනවා, ඒකෙන් භාගයක් අපිට දෙන්න කියලා. බොහෝ වෙලාවට අපිට ඒක ලැබෙන්නේ නැහැ නේ. අපි ඒක දන්නවනේ. ඒ නිසා අපිත් කැමති නිෂ්පාදකයාත් එක්ක සම්බන්ධකම් තියාගන්න. නමුත් අතරමැදියෝ නිසා ඒ සම්බන්ධය කැඩලා යනවා. අන්න තවත් අවාසියක්. එහෙනම් තුන්වෙනි එකක් අස්සේ අපි ස්ටෑන්ඩ් බයි ලියමු. වෙළඳපොළ. වෙළඳපොළ. එහෙම නැත්නම් පාරිභෝගිකයා. පාරිභෝගිකයා සමග සබඳතා නිෂ්පාදකයාට අහිමි වීම. ඔය වගේ වාසි වගේම අවාසිත් තියෙනවා.
තවදුරටත් අපි හිතමු අතරමැදියන් මොනවද කරන්නේ? භාණ්ඩවල ගුණත්වයට හානි කරනවා. විවිධ ද්‍රව්‍ය කලවම් කරලා තත්ත්වය බාල කරනවා. ඒ වගේම නිෂ්පාදකයාගේම සන්නම් ඒ වගේම ඇසුරුම් යටතේ නිෂ්පාදකයාගේ බ්‍රෑන්ඩ් නේම් එකම සහ පැකින් එකම පාවිච්චි කරලා අතරමැදියන්ගේ ව්‍යාජ භාණ්ඩ අසුරු අලෙවි කරනවා. ඒවැ ගුණත්වයේ නිෂ්පාදකයාගේ සැබෑ භාණ්ඩ තරම් නැහැ. එතකොට පාරිභෝගිකයා හිතන්නේ එයාට තේරෙන්නේ නැහැ නේ. එයා බලන්නේ නිෂ්පාදකයාගේම ඇසුරුම. නිෂ්පාදකයාගේම සන්නම් නාමය නැත්නම් වෙළඳ ලකුණු. මොකද වෙන්නේ? පරිභෝජනය කරද්දී දැනුනොත් එහෙම මේ භාණ්ඩේ තත්ත්වය හොඳ නැහැ කියලා පාරිභෝගිකයට කෙමෙන් මනසට වැටෙනවා. දැන් මේ භාණ්ඩ වල තත්ත්වය බාල වෙලා. මොකද වෙන්නේ? කෙටි කාලෙම දිගු කාලයක් යන කෙටි කාලෙම ඉල්ලුම අඩු වෙලා ව්‍යාපාර අසාර්ථකත්වයටපත් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවලුත් වෙනවා. අනිත් එක දැන් අතරමැදියන්ට තමයි වෙළඳපොළ හසුරවන්න පුළුවන්. හරිනම් නිෂ්පාදකයා තමයි වෙළඳපොළ පාලනය කරන්නේ. නිෂ්පාදකයාට වෙළඳපොළ පාලනය කිරීමට හැකියාව නැති වෙනවා. දැන් නිකම් බලන්න සහල් නිපදවන්නේ කවුද? ගොවීන්. සහල් වෙළඳපොළට බෙදා හරින්නේ කවුද? අතරමැදියෝ. ගොවීන්ගෙන් විශාල තොග වශයෙන් වී මිලදී අරගෙන සහල් බවට පත් කරලා සහල් මෝල් හිමියන් ඒවා එක පෞද්ගලික සන්නම් යටතේනේ. දැන් නිෂ්පාදකයාගේ භාණ්ඩේ ගොවියා කියන නිෂ්පාදකයාගේ හාල් වලට සන්නම් නාමයේ වෙළඳ නාමය දෙන්නේ සහල් මෝල් හිමියන්නේ. අපි ඒවට කියන පෞද්ගලික සන්නම් කියලා. දාගෙන මාකට් එකට භාණ්ඩ බෙදා හරිනවා. එතකොට මොකද වෙන්නේ? ඒ අතරමැදියන්ට පුළුවන් අති විශාල ගබඩා සංකීර්ණ නඩත්තු කරලා ඒ ගබඩාවල විශාල තොග වශයෙන් අපි කියන බල්ක් ස්ටෝරින් විශාල තොග වශයෙන් ගබඩා කරලා සැපෙවුම සීමා කරන්න. වෙළඳපොළ සපයන්නේ සීමා කරලා. මේ බඩු තියනො දෙන්නේ. සැපෙවුම සීමා කරා මොකද වෙන්නේ? සැපෙවුම සීමා කරනවා මිල ඉහළ යනවා. සැපෙවුම සීමා කරද්දී මිල ඉහළ යනවා. තේරුණාද? අන්න ඒ වගේ එතනදී වෙන්නේ මොකද්ද? නිෂ්පාදකයට අවාසි වෙනවා. මිනිස්සු ඉල්ලන්නේ අඩුයි. ඉල්ලුම අඩු වෙනවා විකුණුම් ශාලාව පහළ යනවා. අනික පාරිභෝගිකයාට විශාල පිරිවැයක් දරන්න වෙන භාණ්ඩ මිලදී ගන්න. පාරිභෝගිකයා ගන්න ප්‍රමාණයත් අඩු වෙනවා. එයාගේ පරිභෝජනය සීමා වෙනවා. ඒ නිසා මෙයාගේ ජීවන තත්ත්වයත් පහළ යනවා. තේරුණාද? අන්න ඒ වගේ අවාසිත වෙනවා අතරමැදියන් නිසා. අනවශ්‍ය හිඟ ඇති කරනවා. නැත්නම් කෘත්‍රිම හිඟ ඇති කරනවා. ඒ කියන්නේ වෙළඳපොළ පාලනය කරන්නේ කවුද? නිෂ්පාදකයා නෙමෙයි අතරමැදියා. හරිනම් නිෂ්පාදකයාට පාලනය කරන්න තිබුණා. නිෂ්පාදකයාටම වෙළඳපොළට බෙදා හරින්න පුළුවන් වුණා නම් බොහෝ වෙලාවට නිෂ්පාදකයා බලන්නේ වැඩිපුර වෙළඳපොළට බෙදා හැරලා තව නිෂ්පාදනය වැඩි කරනවා. එහෙම නෑ බලන්නේ. තේරුණාද? පුළුවන් තරම් එයා එහෙනම් වෙළඳපොළ සැපයුම වැඩි කරනවා. එහෙනම් භාණ්ඩ සුලභ වෙනවා. මිලත් අඩු වෙනවා. අපිටත් වාසි. එයාටත් වාසි. මිල අඩු වුණාට තව තවත් නිෂ්පාදනය කරලා විකිණීම තුළින් පිරිවැටුම සහ ලාභ වර්ධනය වෙනවා. ඒ වාසිය අත්පත් කරගන්න බෑ අතරමැදියන් නිසා. ඔය වගේ වාසි මෙන්ම අවාසි දෙකම තියෙනවා. පැහැදිලිනේ? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නය 42. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ අරමුණු 4ක් සඳහන් කරන්න. අරමුණු. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ අරමුණු 4ක් සඳහන් කරන්න. දැන් මේකේ පොඩි ගැටලුවක් වුණා. දැන් මම කලිනුත් කියන්නේ නැති ඔබට 2019 වසරේ ප්‍රශ්න පත්‍රයේදී ප්‍රධාන පාලක පරීක්ෂකවරයාත් මාරු වුණානේ. සාමාන්‍ය එහෙම තමයි. දැන් මට අවුරුදු 35ක ඉතිහාසයක් මතකයි උසස් පෙළ. සාමාන්‍ය ප්‍රධාන පාලක පරීක්ෂකවරයෙක් මාරු වෙලා අලුතෙන් කෙනෙක් ආවම අවුරුද්දක් දෙකක්වත් යනකම් පේපර් එකේ පොඩි අසමතුලිතතා තියෙනවා. ඒ කියන්නේ සමතුලිත ප්‍රශස්ත පේපර් එකක් එන්නේ 3 වන හෝ 4 වන අවුරුද්දේ. එහෙම තමයි ඇත්ත කතාව. ඒක සමහරට මටද පුදු වෙන්න පුළුවන්. ඔබටද පුදු වෙන්න පුළුවන්. ඔබත් කවදා හරි ප්‍රධාන පාලක පරීක්ෂකවරයෙක් වුණොත් 19 පේපරේ පොඩි අවුල් ලකුණ ඒකයි මාරු වුණානේ. ඉතින් ඒකේ ගොඩක් මිස්ටේක් තියෙනවා. දැන් වැරදි බහුවර්ණ ප්‍රශ්න දෙකක් වැරදි ඔක්කොටම ලකුණු දුන්නා. තව තියෙනවා ව්‍යුහගත ප්‍රශ්න වල ප්‍රශ්න අහපු ක්‍රමයක් ඒ තරම් හොඳ නැහැ. අහපු ක්‍රමයේ ළමයට සමහරට තේරෙන්නේ නැහැ. අපිටත් තේරුම් ගන්න අමාරු. අනිත් එක තමයි ප්‍රශ්නේ අහන ක්‍රමේ හරි. හැබැයි පිළිතුරු ටිකක් අසාමාන්‍ය පිළිතුරු තියෙනවා. අන්න එහෙම ගැටලු වුණා මේ 19 පේපර් එකේ. තේරුණාද? ඒක හැමදාම වෙන්නේ දැන් එක ප්‍රශ්නයක් නෑ. දැන් ඔබට දැන් ඉන්න ප්‍රධාන පාලක පරීක්ෂකවරයා දැන් පළපුරුද්ද තියෙනවා. දැන් එහෙම නෑ. දැන් පේපර් හොඳයි. දැන් උදාහරණයක් වශයෙන් 2020 21 දෙකේම 99%ක්ම පේපර් එක ඉතා ප්‍රශස්තයි. එහෙනම් 22 වෙනකොට 100%ක්ම ප්‍රශස්ත එකක් එන්නේ. ඒ කියන්නේ ඔබට කිසිම
සැක සංකාවක් තියාගන්න ඕනේ නැහැ. තේරුණාද? ඒතර දැන් මේ මෙන්න එක මිස්ටේක් එකක්. දැන් දරුවනේ අපනයන සංවර්ධන මණ්ඩලයේ අරමුණුනේ අහන්නේ. අරමුණු වෙනයි කාර්යයන් වෙනයි. අරමුණු කියන්නේ අපනයන සංවර්ධන මණ්ඩලය කියන ලංකාවේ අපනයන වෙළඳාමට අසම සම වූ සේවාවක් සපයන. හරිද? ආයතනයේ විසින් ළඟා කරගන්න අපේක්ෂිත ඉලක්කනේ අරමුණු කියන්නේ. දැන් මෙතන හරිනම් එන්න ඕනේ පරමාර්ථ. නැත්තම් පරමාර්ථ අරමුණු. මොකද පරමාර්ථ තමයි දිගු කාලින ප්‍රතිඵල. කෙටි කල්ලියව තමයි අරමුණු කියන්නේ. ඉලක්ක කියන්නේ පොදුයි. එහෙනම් ඒ ළඟා කරගන්න අපේක්ෂා කරන දේවල් තේරුණාද? එතකොට අපනයන සංවර්ධන මණ්ඩලයේ කාර්යයන් කියන්නේ එහෙම නෙවෙයි. මේ පරමාර්ථ නැත්තම් අරමුණු මේ ඉලක්ක ළඟා කර ගැනීම පිණිස මේවා සාක්ෂාත් කර ගැනීම පිණිස කළ යුතු කාර්යයන් තමයි කාර්යභාරයන් කියන්නේ. නමුත් මේ සැරේ මාකින් ස්කීම් එකේ තියෙන මොනවද? කාර්යයන්. ඇහුවේ අරමුණු තියෙන කාර්යයන්. ඇහුවේ අරමුණු තියෙන කාර්යයන්. ඕක තමයි ගැටලුව. අපි මොකද කරන්නේ? දැන් ඇතැම් අවුරුදු වල අරමුණු හොවන අරමුණු මොකද අරමුණු හතරයි තියෙන්නේ. අපනයන සංවර්ධන මණ්ඩලයේ අරමුණු තියෙන හතරයි. ඒ හතරෙන් දෙකක් තමයි සාමාන්‍යයෙන් ඒ හතරම අහලා නැහැ. හරිද? මේ සැරේ අරමුණුත් අරමුණු එකක් තිබුණා. මං කියන්නේ තිබිච්ච අරමුණුත් එකක් තිබුණා අනිත් ඔක්කොම කාර්යයන්. නමුත් අපි උත්සාහ කරමු මේකට මුලින් අරමුණු දෙකක් ලියන්න. එහෙම කරමුනේ. අරමුණු දෙකක් ලියලා අපි කාර්යයන් දෙකකුත් ඕනනම් ලියමු. එතකොට අරමුණු කියලා අරමුණු වලින් ස්කීම් එක හැදුනොත් අපිට ලකුණු ලැබෙනවා. කාර්යයන්ගෙන් මාකින් ස්කීම් හැදුනොත් අපිට ලකුණු ලැබෙනවා. අපි ඉතින් එහෙම නම්‍යශීලී වෙන්න ඕනේ. අපි එහෙම කරමු නේද? දැන් EDB එකේ මූලික අරමුණු හතරයිනේ. එක අරමුණක් තමයි අපනයන කරුවන්ට පවතින බාධක ඉවත් කිරීමට ක්‍රියා කිරීම. දැන් අපනයන කරුවන්ට අපනයන වෙළඳාමේ නියුක්ත වීමේදී විවිධ බාධක වලට මුහුණ දෙන්න වෙනවා. උදාහරණයක් වශයෙන් සමහර භාණ්ඩ අපනයනේ සීමා කරලා තියෙන්නේ. ඒවට ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් ගන්න ඕනේ බලපත්‍රයක්, ලයිසන් එකක්. අපි ඒකට කියනවා එක්ස්පෝර්ට් ලයිසන් කියලා. අපනයන බලපත්‍රයක්. ඒ බලපත්‍රය ඉල්ලුම් කරන්න ඕනේ. ඉල්ලුම් පත්‍රයක් පුරවලා. සමහරට ඒගොල්ලෝ නියදිත් ඉල්ලනවා. සාම්පල් පරීක්ෂා කරලා බලනවා. සමහර ආයතනයේ තත්ත්වපාලන ක්‍රියාවලිය නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලිය පරීක්ෂා කරලා බලනවා. නිකම්ම දෙන්නේ නැහැ. ඉතින් ඔතනදී මොකද වෙන්නේ? ඒගොල්ලෝ හිතාමතාම අපි කියන්නේ වැඩ පස්සර දාන වැඩ අදිනෝ කියලා කියන්නේ. තේරෙනවද? ඒගොල්ලෝ මේ බලපත්‍රය ගන්න ගියාම අපිට වැඩේ අපනයන නෙවෙයි කිසිම ව්‍යාපාර කටයුත්තක නියැලීම එපා කරනවා. දැන් අනවශ්‍ය පීඩනයක් දෙනවා නම් අනවශ්‍ය විදියට මේ කොන්දේසි පනවනවා නම් ඒක එක්ස්පෝර්ට් පර්මිට් එක ගන්න යට ලොකු ත්‍රෙට් එකක් වෙනවා, තරජනයක් වෙනවා. අන්න බාධකයක්. එහෙම නැත්නම් බැංකුවෙන් ණයක් ඉල්ලනවා. දැන් විශාල ඇණවුමක් ලැබිලා තියෙනවා අපනයන සමාගමකට. ඒ ඇණවුම ඉෂ්ට කරන්න මිලියන ගානක ණයක් ඕන. ණය ගත්තොත් භාණ්ඩ ඒ ණය තුලින් භාණ්ඩ නිපදවල අපනයනය කරලා මාස 6ක් තුල අපනයන ආදායමෙන් ඒ ණය පියවන්න පුළුවන්. ඒතර විශාල විදේශ විනිමයක්, විශාල ඩොලර් කන්දක් අපේ රටට ලැබෙනවානේ. හොඳයි නේද? නමුත් බැංකුවලින් ණය ගන්න ගියත් මොකද වෙන්නේ? හරිම බාධක. එක කොන්දේසි දානවා. විවිධ කොන්දේසි දානවා. අන්නේ බාධක අපි කම්ප්ලේන් කරාම EDB එකට දැනුවත් කරාම EDB එක අදාළ බැංකු සමග සාකච්ඡා කරලා නැත්නම් ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කරලා ඒ බාධක පුළුවන් තරම් ලිහිල් කරලා ඉවත් කරලා අපිට පහසුවෙන් ඒ අවශ්‍ය සේවා ලබා දෙන්න ක්‍රියාත්මක වෙනවා. අනේ කාර්මුණ. දැන් අපි ඒක මුලින්ම ලියමු. අපනයන වෙළඳාමට පවතින බාධා ඉවත් කිරීමට කටයුතු කිරීම. ඒක. දෙවැනි එක තමයි අපනයන කරුවන් අතර ඇති වෙන වෙළඳ ආරවුල්. මොකද එකම කර්මාන්තේ නියුක්ත අයනේ. සමහරට එකම භාණ්ඩය දැන් තේ අපනයනය කරන සමාගම් 10ක් ගත්තොත් එකම සර්විස් එක දෙන්නේ. ඒගොල්ලෝ අතර ගැටුම් ඇති වෙනවා. අන්න ඒගොල්ලෝ අතර ගැටුම් ඇතිවීමත් එක හේතුවක් වෙනවා අපනයන අඩු වෙන්නේ.
ඒ නිසානේ අපනයන කරුවන් අතර ඇතිවෙන ආරවුල් බේරුම් කරන බේරුම් කිරීමේ මධ්‍යස්ථානයක් වශයෙන් උත් EDB එක ක්‍රියාත්මක කරන එකත් ප්‍රධානම අරමුණක්. එහෙනම් අපි දෙවෙනි කොටසෙන් ලියමු අපනයන කරුවන් අතර අපනයන කරුවන් අතර ඇතිවන ආරවුල් බේරුම් කිරීම. තවත් ප්‍රධාන අරමුණක් තමයි අපනයන කරුවන් දිරිගැන්වීම. අරමුණක් නේක ක්‍රියාවක් නෙමෙයි කාර්යයක් නෙවෙයිනේ දිරිගැන්වීම. දිරිගැන්වීම අරමුණක්. ඒ දිරිගන්වන්න යම් යම් කාර්යයන් කරන්න වෙනවා. විශේෂයෙන් මූලික කාරණා දෙකක්. එකක් අපනයන වෙළඳාමට පවතින බාධා ඉවත් කරනවා. හරිද? එකක් අපනයන වෙළඳාම සම්බන්ධයෙන් පවතින බාධක තිබෙනම් බාධක අයින් කරනවා. සමහරට විදේශ විනිමය බලපත් ලබා ගැනීම බාධකය. විනිමය වෙන් කරවා ගැනීම බාධක. ඒ වගේම අපනයන බලපත්‍ර එක්ස්පෝර්ට් ලයිසන් එක ලබා ගන්න තියෙන බාධක ඒවා අයින් කරනවා. සහ දිරිගැන්වීම වැඩි කරනවා. ඒ තුලින් ලංකාවේ අපනයන වෙළඳාම ප්‍රවර්ධනය කිරීම ප්‍රධානම අරමුණක් වෙනවා. එහෙනම් අපනයන වෙළඳාම් ප්‍රවර්ධනය කරන්නේ කොහොමද? ක්‍රම දෙකකින්. එකක් බාධක ඉවත් කිරීමෙන්, එකක් දිරිගැන්වීම වැඩි කිරීම. එහෙනම් තුන්වෙනි කොටසෙන් අපි ලියමු බාධක ඉවත් කිරීමෙන් හා දිරිගැන්වීම ඉහළ දැමීමෙන් අපනයන ප්‍රවර්ධනය කිරීම. වැදලීනේ රයිට්. අපි මේ ලිව්වේ අරමුණු වලින්ම තුනක් ලිව්වේ. දැන් දෙකයි නිසාමනේ අහන්නේ. අපි තුනක්ම ලිව්වා. දැන් මාකිනි ස්කීම් එකේ මේකක් නැහැ. ඒකත් කියන්නේ ඉතින් මාකිනි ස්කීම් ඉතින් කාර්යයන්. අපි ඒ නිසා කාර්යනුත් ඔන්න දෙකක් ලියමු. එකක් තමයි ලංකාවේ අපනයන නිෂ්පාදන. ඒ අදහස් කරන්නේ මොකද? භාණ්ඩ කියන එක. අපනයන නිෂ්පාදන හා සේවා. ඒ සේවත් අපනයන කරනවනේ. අපනයන භාණ්ඩ ඒ වගේම සේවා අපනයන. නැත්නම් ඕක වඩා පැහැදිලි වඩා නිරෝලි වුණා නම් ලංකාවේ භාණ්ඩ හා සේවා. ඒවනම් පැහැදිලි. මේ අපනයන නිෂ්පාදන හා සේවා වලට වඩා පැහැදිලි ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයන මොනවද කිරීම? සතුරුදායක තත්වයකට පත් කිරීම. ලංකාවේ අපනයන නිෂ්පාදන හා අපනයන සේවා සතුරුදායක තත්වයකට පත් කිරීම. ඒ කියන්නේ මොකද්ද? ඒවා මේකම තමයි ඉතින් මේ කියන්නේ අපනයන ප්‍රවර්ධනය කියන එකම වෙන විදිහකට කියනවා. තේරෙනවද? අපි එකක් දාමු ස්කීම් එකේ තියෙන හින්දා. ලංකාවේ අපනයන භාණ්ඩ කියලා අපි ලියමු. පැහැදිලි නේද? නිෂ්පාදනයට වඩා ඒක නිෂ්පාදිත වෙන්න ඕනේ නේද? භාණ්ඩ හා සේවා සතුරුදායක ලෙස ප්‍රවර්ධනය කිරීම. අපි තව එකක් ලියමු. ස්කීම් එකෙන් අරගෙන ලියමු. ඒ තමයි ලංකාවේ අපනයන නිෂ්පාදිත සඳහා ලෝක වෙළඳපොළ තුල ඉහළ ප්‍රතිරූපයක් ඇති කිරීම. ඒ කියන්නේ ලංකාවේ නිෂ්පාදිත ඊටාම අනර්ග තත්ත්වයේ නිෂ්පාදිත කියලා ලෝක පාරිභෝගික ප්‍රජාවගේ උළුගෙඩිය ඇතුළත නැත්නම් ඒගොල්ලන්ගේ මනසට මොකද මතයක් ඇති කිරීම. දැන් ගොඩක් තේපානය කරන රටවල් වල වැඩි පිරිසකගේ මතයක් තියෙනවා සිලෝන් ටී තමයි බෙස්ට් ටී කියලානේ. සිලෝන් ටී is the best tea in the world කියලා මතයක් තියෙනවානේ. අන්න ඒ වගේ ලංකාවේ සමහර රටවල විශේෂයෙන්ම යුරෝපීය රටවල ලංකාවේ නිමියඳුම් ඉතා අනර්ගයි කියලා මතයක් තියෙනවා. තේරෙනවද? ඒක හොඳ ප්‍රතිරූපයක්, හොඳ ප්‍රවණතාවක්. අන්න ඒ වගේ ලංකාවේ අපනයන නිමවුම් සඳහා ලෝක වෙළඳපොළ තුල හොඳ ඉහළ
ප්‍රතිරූප නිර්මාණය කිරීමත් එහෙනම් මේක අරමුණක් වශයෙන් දක්වලා තියෙනවා. අතර මේ කාර්යයක් මෙම ලියමු අපි එක ලාංකික අපනයන සඳහා ලෝක වෙළඳපොළ තුල ඉහළ ප්‍රතිරූප ගොඩනැගීම. ඔන්න වගේ උත්තර පහකින් අපට ඕනම දෙකක් ලියුවොත් ලකුණු සම්පූර්ණ ලකුණු දෙකක් ගන්න පුළුවන්. එක වැඩි කිරීම දෙක සමානයි. ලකුණු දෙකක් ගන්න පුළුවන්. 43 වෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අසාර්ථක වීම කෙරෙහි බලපාන හේතු හතරක් ලියන්න. විස්තර අවශ්‍ය නැහැ. මොකද මේක සැපීම් වර්ග ප්‍රශ්නයක් නේ. දැන් ඔබට මතක ඇති අපි මුල් පාඩම් වලදී විභාග ප්‍රශ්න කතා කරා විශේෂයෙන්ම 3 වෙනි පාඩමට අදාළව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලින් ප්‍රශ්නයක් දෙකක් අහනෝමයි ව්‍යුහගත පේපර් එකේ. ව්‍යුහගත පේපර් එකට අමතරව මේ වගේ වාස්තික පේපර් එකේ අහනවා කියලා දැන් ඔබට දැනෙන්න ඕන. මොකද ලංකාවේ මහා පරිමාණ ව්‍යාපාර දැන් අඩු වෙන්නේ. බැර කර්මාන්ත කියලා අපි කතා සංකල්පයක් තිබුණානේ. බැර කර්මාන්ත කියන්නේ රාජ්‍යංශයේ සතුව තිබිච්ච දෙවන්ත නිෂ්පාදන ආයතන. දැන් ඊටාම සුවල්පයන්නේ තියෙන්නේ. තේරුණාද? ඒ නිසා දැන් වැඩි ඇත්තරම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. ඒ නිසා තමයි දැන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙතින් තමයි ලංකා ආර්ථිකය පෝෂණය කරගන්න වෙන්නේ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙතින් තමයි ලංකාවේ රැකියා නියුක්තිය වර්ධනය කරන්න පුළුවන් වෙන්නේ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙතින් තමයි ලංකාවේ ආදායම් බෙදී යාමේ විෂමතා ඉවත් කරගන්න වෙන්නේ. මම මේ නොකිය කිව්ව මොකද්ද? ලංකාවේ ආර්ථිකයට අද වඩා වැදගත්ම වෙන්නේ වඩා අගේ වැඩි වෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙතින්. ඒ නිසාම තමයි පේපර් එකෙන් බර තබන්නේ. ඒතර වහන්නේ ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අසාර්ථක වීම කෙරෙහි බලපාන හේතු හතරක්. ගොඩක් කොට අසාර්ථකයි. අපි දන්නවා සමහර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආරම්භ කළ කෙටි කලකින් මාසකින් දෙකකින් තුනකින් වැහිලා යනවා. අපි දන්න මේ අපේ මේ හිතවත් මල්ලිල වගේකුත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් ආරම්භ කළා තියෙන. ඒගොල්ලෝ ටිකක් පඬිතයි. අපිත් යම් අවවාද දුන්න පිළිගන්නේ. ඒගොල්ලෝ අමුතුම ක්‍රමවේද තුලින් තමයි ව්‍යාපාරය කරගෙන යන්නේ. ගනුදෙනු කරුවා පැත්ත බලන්නෙම නෑ. එයාලගේ මතේ ගනුදෙනු කරුවා අපි ව්‍යාපාරයක් ආරම්භ කරමු ගනුදෙනු කරුවා දැනගන්න අපේ ව්‍යාපාරෙට එන්න. ඇවිල්ලා අපේ භාණ්ඩාසය මිලදී ගන්න ඕනේ. මිසක් ගනුදෙනු කරුවා ගෙන්න ගන්න ආකර්ෂණය කරගන්න ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ අලෙවිකරණේ සම්බන්ධ කිසිම දරුමක් නෑ. කලමනාකරණ කිසිම දරුමක් නෑ. දැන් යාළුවෝ අහන්නේ වැහිලාද? තේරෙනවද? දැන් හම්බුනම අහන්නේ කොහොමද අසල් ව්‍යාපාර වැහිලාද? දැන් බලන් ඉන්නේ වැහෙනකන්. ඕක තමයි ඇත්ත කතාව. මොනවද හේතුව? ප්‍රධානම හේතුව තමයි ව්‍යවසායකත්ව කුසලතා නොමැතිකම. සෑම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෙක්ම ඉක්මනින්ම කෙටි කාලයක් තුල තමන්ගේ රටේ පමණක් නොවේ තමන්ගේ කලාපේ නැත්නම් ගෝලීය වෙළඳපොළ තුල අග්‍රගන්නේ මහා පරිමාණ ව්‍යාපාරිකයෙක් වෙනවනම් වෙන්නේ ඕනම රටක ඒ රටේ හොඳ ව්‍යවසායකත්ව කුසලතා තියෙනවා. ව්‍යවසායකත්ව කුසලතා තියෙන අය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් ආරම්භ කරාට කෙටි කලකින් ඒ ව්‍යාපාරය ඔටෝමැටිකලි පරිවර්තනය වෙනවා කවුරුත් නොහිතන විදියට. නැත්නම් එකම කර්මාන්තයේ සෙසු තරගකාරී ව්‍යාපාරිකයන් මවිතයටපත් කරමින් ඉතා ඉක්මනින් මහා පරිමාණ ව්‍යාපාරයක් වශයෙන් ස්ථාවර වෙනවා. ඒ මොකද ව්‍යවසායකත්ව කුසලතා තියෙනවා. එයා දන්නවා තමන්ගේ ව්‍යාපාරයෙන් අලුත් දෙයක් දෙන්න. නැත්නම් තමන්ගේ ව්‍යාපාරයෙන් ලබා දෙන නිමෙවුම අලුත් විදියකට වෙළඳපොළ ප්‍රදානය කරන්න. ඒක අන්නේ වගේ ව්‍යවසායකත්ව කුසලතා නැත්නම් ඒ අලුත් දෙයක් දෙන්න හෝ අලුත් විදියකට ඒ නිෂ්පාදිතය ප්‍රදානය කරන්න පාරිභෝගිකයන්ට ගෙන යන්න ක්‍රියාත්මක වෙන්නේ. ඒකෙන් වෙන්නේ මොකද? ව්‍යාපාරයයි පාරිභෝගික අතර තියෙන පරාසය එන්නෙන්නම දුරස්ත වෙනවා. අසාර්ථක වෙනවා. එහෙනම් ප්‍රධාන මේක ඒකයි. ගොඩක් ඕක මට මතකයි MCQ ප්‍රශ්න වලට ඇහුවා. ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අසාර්ථක වෙන්න ප්‍රධාන හේතුව කියලා උත්තර පහක් දෙනවනේ. ඒ උත්තර පහෙන් නිවැරදි උත්තර වශයෙන් තෝරගන්න මේක තමයි. ව්‍යවසායකත්ව කුසලතා මධිකම. පළවෙනි එක ලියමු ව්‍යවසායකත්ව
කුසලතා අවම වීම. ඒ පළවෙනි එක. දෙවෙනි එක තමයි කළමනාකරණ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් සාර්ථකව ආරම්භ කර සාර්ථකව පවත්වාගෙන ගිහිල්ලා දිගු කලක් යන්නට පෙර මහා පරිමාණ ව්‍යාපාර පැත්තට නැඹුරු වෙන්න නම් ව්‍යවසායකත්ව කුසලතාව වගේම කළමනාකරණ කුසලතාවත් අවශ්‍යයි. කළමනාකරණ කුසලතාව නැත්නම් කලට මනාවට තමන් සතු සීමිත සම්පත් ප්‍රශස්ත ලෙස හසුරුවමින් ආදායම් උපද්දවන්න බැරි වෙනවා. තේරෙනවද? එහෙනම් ඒකත් ප්‍රශ්නයක්. දෙවෙනි ලියන්න පුළුවන් කළමනාකරණ. කළමනාකරණ කුසලතා ප්‍රමාණවත් නොවීම. අනිත් එක තමයි දැන් ව්‍යවසායකත්ව කුසලතා කළමනාකරණ කුසලතා තිබුණා කියන්නකෝ අඩු ගානේ සෑහෙන ප්‍රමාණයකට තිබුණොත් අසාර්ථක වෙන්නේ මූල්‍යමය ගැටලු. මොකද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ තියෙන ලොකුම ගැටලුව තමයි තමන්ගේ විශාල ඉතිරි කිරීම මුදලක් නැහැ. ඉහළ ආදායම් නැහැ. තමන් සතු ඉහළ වතු පිටි දේපල නැත්නම් ධනෙ නැහැ. අනික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් බැංකුවකින් ණයක් කිල්ලුවොත් බැංකු පව ණය දෙන්න මැලිකමක් දක්වනවා. ආපසු අය කර ගැනීම අවදානමක් තියෙනවා. බොල්න අවදානමක් තියෙනවා. මහා පරිමාණ ව්‍යාපාරිකයට අහලා ණය දෙන්න පුළුවන් බැංකුවක්. නමුත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෙක් නම් මම ණයක් ඉල්ලුවම පුළුවන් තරම් බලන්නේ ණය මග හරින්න. එක්ක මට ඉල්ලන ණය ප්‍රමාණය ලැබෙන්නේ නැහැ. මං කෝටි 5ක් ඉල්ලුවා මට හම්බෙන්නේ කෝටියයි. මොකද වෙන්නේ? එහෙනම් මේ ව්‍යාපාරයේ නිමෙවුම් පිළිගන්නවා. ඉස්තරම් නිමෙවුම් කියලා මතයක් තියෙනවා. එහෙනම් වෙළඳ පොලෙන් විශාල ඉල්ලුමක් කරනවා. ඒ වගේම භාණ්ඩේ විවිධාංගීකරණය කරලා ඉල්ලනවා. ඒ භාණ්ඩේ කියන්නේ එකම භාණ්ඩේ ප්‍රමාණ වලින් විවිධ ප්‍රමාණ වලින් විවිධ හැඩයන්ගෙන් විවිධ වර්ණ වලින් ඉල්ලනවා. ඉතින් ඒ විවිධාංගීකරණය කරන්න අලුත් කම්හල් පිරියත ඉදි කරන්න නව තාක්ෂණය ලබා ගන්න නව යන්ත්‍රෝපකරණ මෙවලම් ලබා ගන්න සල්ලි ඕන. නමුත් සල්ලි නැහැ. ඒ නිසාත් මොකද අසාර්ථක වෙනවා. ලියන්න ඕනේ දැරිය නොහැකි. දැරිය නොහැකි. දැරිය නොහැකි වෙන පරිදි මූල්‍ය ගැටලු වලට මුහුණ දීම. අනිත් එක තමයි වෙළඳ පොළ. ඒ කියන්නේ දැන් මහා පරිමාණ ව්‍යාපාරිකයා දන්නවා වෙළඳ පොළ හොඳින් ග්‍රහණය කරගන්න. නමුත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයාගේ අලෙවි කරන දැනුම අඩුයි. මාකටිං රෝජ් එක බොහොම ලෝ මට්ටමේ තියෙනවා. එතකොට හොඳ අලෙවි කරන උපාය මාර්ග මගින් වෙළඳ පොළ තමන් වෙත ආකර්ෂණය කර ගැනීමට දක්වන මොකද්ද නැඹුරුව ඊටම අඩුයි. නැත්නම් ඒකේ ක්‍රියාත්මක වන ප්‍රමාණය ඊටමත්ම පහළ මට්ටමක තියෙනවා. ඒ නිසා ප්‍රමාණවත් ඉල්ලුමක් තුලින් ඉහළ පිරුවටුමක් සහ ලාභයක් ලබන්න බැරි නිසා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අසාර්ථක වෙනවා. නිවැරදි අලෙවි උපාය මාර්ග අනුගමනය නොකිරීම. ඔය වගේ උත්තර හතරක් ලියුවා නම් ලකුණු කීයක්ද? ලියුවා නම් 4 වැඩි කිරීම භාගයේ සමානයි ලකුණු 2ක් ලැබෙනවා. තව ඉතින් ඕනතර අපිට ස්ටෑන්ඩ් බයි උත්තර තියෙනවා. තේරෙනවද? අමතර තියන්න පුළුවන්. තව ගැටලු තියෙනවා. මොනවද? සේවක ගැටලු. පුහුණු ශ්‍රමය ලැබෙන්නේ නැහැ. නුපුහුණු ශ්‍රමිකයෝ තමයි ඉන්නේ. ඒ නිසා ඵලදායීතාව අඩුයි. මොකද පුහුණු ශ්‍රමිකයෙක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයකින් සාපේක්ෂව ටිකක් වැඩි වැටුපක් ගෙවනකොට එතනට යන්න කැමති නැහැ. ඒගොල්ලෝ බලන්නේ මහා පරිමාණ ව්‍යාපාරයට ඇතුල් වෙන්න. මහා පරිමාණ ව්‍යාපාරයත් බලන්න පුළුවන් තරම් පුහුණු කෙනා ඒ පැත්තට ඇදලා ගන්න. එහෙනම් නුපුහුණු අය තමයි ඉන්නේ. එහෙනම් පුහුණු ශ්‍රමයේ සපයා ගැනීම විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් උන අපි ලියමු. පුහුණු ශ්‍රමය. සපයා ගැනීමේ
ගැටලු. ඔය වගේ තවත් පිළිතුරු ලියන්න පුළුවන්. පැහැදිලිනේ? අපි යමු ඊළඟ ප්‍රශ්නයට. ශ්‍රී ලංකාවේ බලපත්ලාභී විශේෂ බැංකු සඳහා නිදසුන් 4ක් ලියන්න. ලංකාවේ බලපත්ලාභී වාණිජ බැංකු නෙවෙයි බලපත්ලාභී විශේෂ බැංකු මතකයිනේ. ජංගම ගිණුම් පවත්වාගෙන යාම තහනම්. ඒ මත මුදල් මවන්න බෑ නිසා. විදේශ විනිමය ගනුදෙනු පවත්වාගෙන යාම තහනම්. විදේශ විනිමය මිලදී ගැනීම විකිණීම කරන්න බෑ. ඒ දෙක හැරුණම වාණිජ බැංකු විසින් ඉටු කරන සිසු සේවාව නිෂ්ඨ කරන්න පුළුවන් බැංකු තමයි මේ කියන්නේ. ඒතර මේව වාණිජ බැංකු නෙවෙයි. චෙක්පත් භාවිතයක් එහෙම මේව නැහැ. තේරුණාද? ඒතර බලපත්ලාභී විශේෂිත බැංකු වලට මූලික බැංකු වර්ග දෙකක් අයිති වෙනවා. මතකද වර්ග දෙක? අපි බැංකු පාඩමේදී කතා කරා. එකක් සංවර්ධන බැංකු අනිත් එක ඉතිරි කිරීම බැංකු. දැන් අහන්නේ දෙක නෙවෙයි. බලපත්ලාභී විශේෂ බැංකු සඳහා නිදසුන් අහන්නේ. බලපත්ලාභී විශේෂිත බැංකු ප්‍රධාන කාණ්ඩ දෙකකින් සමන්විත වෙනවා කියවනම් අපි ලියන්න මොනවද? එකක් සංවර්ධන බැංකු, එකක් ඉතිරි කිරීම බැංකු. දැන් අහන්නේ නිදසුන් නේ, නිදසුන් ලියමු. ලංකාව ඕනම සංවර්ධන බැංකුවක් මෙතන ලියන්න පුළුවන්. ලංකාව ඕනෑම ඉතිරි කිරීම බැංකුවක් මෙතන ලියන්න පුළුවන්. එහෙනම් පළවෙනි එක අපි ලියමු. ජාතිය මතක් වෙනවනේ. ජාතික ඉතිරි කිරීම බැංකුව. ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ජාතික ඉතිරි කිරීමේ බැංකුව. තව ඉතිරි කිරීමේ බැංකුව මතක් කරමු මොකක්ද? ඒ තමයි කලින් පෞද්ගලිකයන්ට තිබුණු බැංකුව ප්‍රමුඛ බැංකුව කියන එක බංකොලොත් වල අසාර්ථක වුණාම මහ බැංකුව පවරාගෙන ඒක රජයේ බැංකුවක් වශයෙන් නැවත ප්‍රතිනිර්මාණය කළා. ඒක තමයි ලංකා ඉතිරි කිරීම බැංකුව. ශ්‍රී ලංකා ඉතිරි කිරීම බැංකුව. ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව. ඊළඟට රජයේ නිවාස බැංකුව කියන විරුදාවලිය ලැබූ මූල්‍ය ආයතන. ඒ කියන්නේ රජයේ නිවාස ලක්ෂය, දසලක්ෂය, 15 ලක්ෂය ආදී එක එක යුගවල නිවාස වැඩසටහන් ක්‍රියාත්මක කරලා පැවති ආණ්ඩු මගින්. ඒ නිවාස ලක්ෂ ගණන් වල ව්‍යාපෘති වලට නිවාස ඉදි කිරීමට, ඉදි කරන්න ඉඩම් මිලදී ගැනීමට වැඩිපුරම සහනදායි ණය සැපයූ නිසාම ඒ බැංකුව නම් කරනවා රජයේ නිවාස බැංකුව කියලා. මොකද්ද? ස්ටේට් මෝගේජ් බැංක්. නැත්නම් රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව. රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව. රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව. ඊළඟට තවත් බැංකුවක් අපිට මතක් වෙනවා නිවාස සම්බන්ධයෙන්මයි. මොකද්ද? නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව කියන එකනේ. නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව, Housing Development Finance Corporation කියන එක. නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව. හතරක් නෙවෙයි රයිට්. ඒතර මේකට ලකුණු භාගයේ සමානයි ලකුණු දෙකක් ලැබෙනවා. තව ඉතින් අපිට අමතර ලියන්න පුළුවන් ඕන. අමතරක් තව තියෙනවා. මොකක්ද එකක්? නිල් පාට බෝඩ් එකේ සුදු පාට අකුරු. ඒක එක්තරා ඒගොල්ලෝගේ ආර්ට් එකක් තියෙන සංවර්ධන බැංකුව මොකක්ද? සනස සංවර්ධන බැංකුව. සනස ඩෙවලොප්මන්ට් බැංකුව. සනස එකත් හරි. පස්වෙනි එකක් අසෙ පිළියමු. සනස සංවර්ධන බැංකුව. හරින් රයිට්. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. අපද්‍රව්‍ය කළමනාකරණේ 4R අංග 4 නම් කරන්න විතරයි තියෙන්නේ. දැන් 5R උත් තියෙනවනේ. අපද්‍රව්‍ය කළමනාකරණ සඳහා භාවිතා කළ හැකි සංකල්ප 4ක්. 4R. එකක් තමයි මොකක්ද? reuse. අනිත් එක recycle. පුනර්චක්‍රීයකරණය. අනිත් එක replace ප්‍රතිස්ථාපනය. අනිත් එක reduce අඩු කිරීම. ඉංග්‍රීසියෙන් වල ලකුණු ලැබෙනවා. reuse කියන්නේ නැවත භාවිතය.
අපි භාණ්ඩ ගෙනල්ලා භාණ්ඩේ පාවිච්චි කරලා ඇසුරුම විසි කරන්නේ පරිසරයට. විසි කරුනේ පරිසර දූෂණය අපි ඒක නැවත භාවිතයට ගන්නවා. තේර වෙනත් දේවල් භාවිතයට ගන්නවා. රීසයිකල්. ඒ කියන්නේ ප්‍රතිචක්‍රීයකරණය කරනවා. දැන් අපි ඇසුරුම බෝතලයක් නම් ප්ලාස්ටික් බෝතලයක් නම් ඒක අපි ආපහු බාර දෙනවා. ඒ නියමිත ඩස්බින් එකේ දැම්මම අදාළ සමාගම අරගෙන යනවා. ගිහලා ඒක නැවත උණු කරනවා. උණු කරලා ඒ බෝතල් හදන්න අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය නැවත ලබා ගන්නවා. මතකනේ ප්‍රතිචක්‍රීයකරණ එක බෝතල් නම් බෝතල් අරගෙන ගිහලා කුඩු කරලා බෝතල් නිෂ්පාදනය කරන්න අවශ්‍ය සිලිකා වැලි වැනි මූලික ද්‍රව්‍ය හදා ගන්න. ඒතර පරිසරයට එකතු වෙන්නේ නැහැ. නැවතත් එනවා පරිහරණයට. තේරෙනවද? ප්‍රතිචක්‍රීයකරණය. ප්‍රතිචක්‍රීයකරණය. ඊළඟ එක තමයි රිප්ලේස් ප්‍රතිස්ථාපනය කිරීම. රිප්ලේස්. ඒ කියන්නේ මොකද්ද? නැවත ඇති කිරීම කියන එක දැන් අපි ගෘහ භාණ්ඩ කම්හලක් නම් දැව කපලා දැව අරගෙන ලී බෝඩ් පත් කරලා තමයි ලෑලි කරලා තමයි ගෘහ භාණ්ඩ හදන්නේ. එතකොට වනාන්තර විනාශ වෙනවනේ. නැවත වනාන්තර වගා කරනවා. අපි කැපුවට ගමන්නේ නැවත ගස් කොළන් ඇති වෙනවා. ප්‍රතිස්ථාපනය කියලා කියන්නේ සිංහලෙන් කියන්නේ ප්‍රතිස්ථාපනය. ප්‍රතිස්ථාපනය. අනිත් එක තමයි රිඩියුස්. මොකක්ද? අපඩාව අඩු කරගන්න. පුළුවන් තරම් අපිට පුළුවන් අඩු කරගන්න. තේරුණාද? දැන් මාළු ගේනකොට මාළු අපි කපලා කන්න පුළුවන් ප්‍රමාණය කියන උතුරු තියෙන මාළුන්ගේ සුන්බුන් ටික ඒ මාළු වලින්දරම දෙනවා. එයා මොකද කරන්නේ? එයා කනවද නැහැ. එයා ඒක සමහරට බොහොම විද්‍යාත්මක ලෙස භූගත කරලා ඒක වහලා දානවා. එහෙම නැත්තම් ගොඩක් වෙලාට කරන්නේ ඒගොල්ලෝ දන්නවා ඒවා මිලදී ගන්න අය ඉන්නවා. අරගන්නේ මොකද්ද? නැවත දීවර කර්මාන්තය දෙන්නේ. ඒක තමයි රිඩියුස් කියන්නේ. ඒතර අපිට පුළුවන් ඒ වගේ අපඩාවි අඩු කරගන්න. තේරුණාද? අඩු කර ගැනීම. නැත්නම් අපද්‍රව්‍ය අඩු කර ගැනීම. අඩු කර ගැනීම. ඔබ තමයි ෆෝර සංකල්පය කියන්නේ. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත් 46 වෙනි ප්‍රශ්නය. විමධ්‍යගත කිරීම මගින් සංවිධානයකට ලබාගත හැකි වාසි හතරක් සඳහන් කරන්න. විමධ්‍යගත කිරීම මගින් සංවිධානයකට ලබන්න පුළුවන් වාසි තියෙනවා. දැන් මේ ප්‍රශ්නේ අංග සම්පූර්ණ නැහැ නේ. මොකක්ද විමධ්‍යගත කිරීම කියන්නේ? පැහැදිලි නැහැ නේ. කො කියනවනේ සංවිධානයක කළමනාකරන බලතල. නැත්තම් සංවිධානයක අධිකාරී. කවන්නේ එහෙම නොකියුවත් අපිට දැනෙනවා. අපි විෂය ගැන දන්නවනේ. එතකොට මේ බලතල විමධ්‍යගත කිරීම තමයි අහන්නේ. නැත්තම් අධිකාරිය. අග්‍ර කළමනාකරුවන්, ඉහළම කළමනාකරුවන් සතු තියෙන අධිකාරිය හේවත් බලතල නැත්තම් ඔතොරිටි. එක විමධ්‍යගත කිරීම කියන්නේ මොකද්ද? පහළ මට්ටම් වල කළමනාකරුවන්ට තීරණ ගැනීමට ඒ අධිකාරීන් කොටසක් මේ ඒගොල්ලන්ට බාධා දෙනවා. නැත්නම් පහළ මට්ටම් වල කළමනාකරුවන්ට තීරණ ගැනීමේ බලතල නැත්නම් අයිතිය ලබා දෙනවා. ඒක තමයි විමධ්‍යගත කිරීම කියන්නේ. තේරුණාද? ඒකේ වාසි මොනවද? වාසි තමයි ඉහළ කළමනාකරුවන්ගේ පීඩනය අඩු වෙනවා. නැත්නම් හැම තීරණයක්ම ගන්න ඕනේ ඒගොල්ලෝනේ. ඒතකොට ස්ට්‍රෙස් එක පීඩනය. ඒගොල්ලන්ට කොලෙස්ටරෝල් වැඩි වෙනවා, බ්ලඩ් ෂුගර් වැඩි වෙනවා. තේරුණාද? අනික විතර කේන්ති යනවා. ප්‍රසන්න ලීලාවෙන් ඒගොල්ලෝ ආයතනේ කිසිම හැසිරීම රටාවක් අපට දකින්න බෑ. තේරෙනවද? සේවකත්වක නිතරම රණ්ඩු කරගන්නවා, සේවකයන් නිතරම දෝෂාරෝපණය කරනවා, ප්‍රෙෂර් එකේ ඉන්නේ. කිසිම හිනාවක් නැහැ. එහෙම නෙවෙන්නේ. ඒ නිසා ඒගොල්ලන්ගේ වැඩ අඩු වෙනවා. එහෙනම් පළවෙනි එක තමයි ඉහළ කළමනාකරුවන්ගේ පීඩනය ස්ට්‍රෙස් එක පීඩනය අඩුවීම. ඒ පළවෙනි එක. දෙවෙනි එක තමයි පහළ මට්ටම් වල කළමනාකරුවන්ටත් තීරණ ගන්න අධිකාරියක් බලතල ලැබීමත් එක්ක මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම වඩා හොඳ තීරණ ගන්න පුළුවන්කම ලැබෙනවා. සමහරට අග්‍ර කළමනාකරන ඉන්නේ 3 දෙනයි. ඒ 3 දෙනා තමයි හරි හෝ වැරදි තීරණ ගත්තේ. නමුත් පහළ මට්ටම් වල තව කළමනාකරු 10ක් 12ක් ඉන්නවා. ඒගොල්ලන්ට ඒ තීරණ ගන්න බලතල අවස්ථාව දුන්නම තේරෙනවා, සම්බන්ධ කරගත්තම වඩා හොඳ සාමූහික තීරණ ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබෙනවා. තේරෙනවද? එතකොට දෙවෙනි එක තමයි සාපේක්ෂව වඩාත් හොඳ සාමූහික කළමනාකරන තීරණ ගත හැකි වීම.
ඊළඟට දැන් පහළ මට්ටම් වලටත් කළමනාකරණ බලතල ලැබෙනකොට පහළ මට්ටම් වල ඒ බලතල ලැබිච්ච අය පමණක් නොවේ නොලැබුණු අය පවා සතුටු වෙනවා. ඒගොල්ලොත් හිතනවා ඊළඟ අවස්ථාවෙන් අපිටත් තව අවුරුද්දකින් ප්‍රොමෝෂන් එක හම්බුනා අපිටත් මේ වගේ තීරණ ගන්න අපටත් බලය ලැබෙනවා. අපිත් කළමනාකරණ මණ්ඩලයට යනවා. අපිත් කළමනාකරණ මණ්ඩලයේ සමාජිකයෙක් වෙනවා. කොටස්කරුවෙක් වෙනවා. මොකද ඒ සතුටු. ඒ කියන්නේ අභිප්‍රේරණය. එහෙනම් සේවකයන් අභිප්‍රේරණය කිරීම උපාය මාර්ගය තුන මේ. එහෙනම් ඊළඟ තමයි සේවක අභිප්‍රේරණයක්. සොකී කැමැත්තෙන් වැඩ කරනවා එතකොට. සේවක අභිප්‍රේරණයක් සිදුවීම. ඊළඟට ඒ නිසා සේවකෝ අභිප්‍රේරණය වෙනවා නම් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ආයතනයේ ඵලදායීතාවය මොකද වෙන්නේ? වැඩි වෙනවා. කියන්නේ අඩුම යෙදුම් වලින් වැඩිම නිමවුම් ප්‍රමාණයක් බිහි කරන්න පුළුවන්කම ලැබෙනවා. මොකද සේවකෝ අභිප්‍රේරණය වෙලා තියෙන. ඒ කියන්නේ සොකී කැමැත්තෙන් උනන්දුවෙන් කැපෙලා වැඩ කරනවා. සම්පත් නාස්ති කරන්නේ, දේපල වලට හානි කරන්නේ, සොරකම් කරන්නේ නැහැ. එහෙනම් ප්‍රොඩක්ටිවිටි එක වැඩි වෙනවා. එහෙනම් ඊළඟ එක තමයි සංවිධානයේ ඵලදායීතාවය ඉහළයි. 4 වැඩි කිරීම භාගයේ සමාන ලකුණු 2ක් ලැබෙනවා. පැහැදිලිනේ? අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. තොග පාලනය හා සම්බන්ධ පහත සමීකරණයෙහි අඩංගු අක්ෂර මගින් අදහස් කරන්නේ කුමක්ද? මතකයිනේ මේ සමීකරණේ UQ කියන එක ඉකොනොමික් ඕඩර් ක්වොන්ටිටි ආර්ථික ඇණවුම් ප්‍රමාණය. එක්වරකට ඇණවුම් කළ යුතු හොඳම තොග ප්‍රමාණය. ප්‍රශස්තම තොග ප්‍රමාණය. අපි හිතමු ඒකක 50000ක් කියලා. 50000ට වඩා වැඩිපුර ගෙන්නොත් අපත යනවා. යල් පරිණෝ නාස්ති වෙනවා. තේරෙනවද? 50000ට වඩා අඩුවෙන් ගෙන්නුවොත් ඒත් ප්‍රශ්න. නැවත නැවත ගෙන්නන්න වෙනවා. ප්‍රවාහන වියදම් වැඩි වෙනවා. මිලදී ගැනීමේ පිරිවැය වැඩි වෙනවා. නිෂ්පාදන කටයුතු ඇන හිටිනවා. ඇනවුම් නිසි කාලට ඉටු කරන්න බැරි වෙනවා. ගනුදෙනු කරුවෝ ඒ නිසා මොකද වෙන්නේ? අපෙන් ඈත් වෙනවා. ඒ තොග ඌනතා හෝ අතිරික්තතා මගින් වෙන්න පුළුවන් අවාසිදායක තත්ත්වයන් තියෙනවා. ඒ සියල්ල බැහැර කරන ඇනවුම් ප්‍රමාණය තමයි මේ කියන්නේ. මතකයිනේ ආර්ථික ඇනවුම් ප්‍රමාණය. එතකොට තොග සම්බන්ධ පිරිවැයත් අඩු වෙනවා. තොග යල්පැනීම් නැශ වෙන්නේ නැත්නම් තොග සම්බන්ධ පිරිවැයත් අඩු වෙනවා. තොග යල්පැනීම් නැශ වීමේ අලාභ මෙන්ම තොග ඌනතා මගින් වෙන අලාභත් නැති වෙලා යනවා. මෙන්න මේ ප්‍රමාණය ඇනවුම් කරනවා. ඒක හොයන්න ගණිතමය සූත්‍රයක් තියෙනවා 2 CD බෙදීම H. දැන් සාමාන්‍යයෙන් ඕක මම හිතන්නේ උත්තර උසස් පෙළ අවුරුදු 35ක් මට මතකයි. 35ක ඉතිහාසයේ කවදාකවත් මෙතන 100 ආවේ නැහැ. 100 ආවේ නැහැ. මතකයිද? ඕක ආවේ මෙහෙමයි 2DO බෙදීම H. එමනේ ආවේ. එහෙම නැත්නම් accounting වල ආවා මේ විදියට. accounting වල ආවා මේ විදියට 2DCO බෙදීම CH වර්ගමූල ලකුණු. මේ දෙකම හරි. මේක මේ C කියන එකේ තේරුම cost කියන එක. cost of ordering කියන එක. cost of ordering. හරිද? මෙතන කියන්නේ cost of holding. ඒ අපි BS වල ඒක නැතුව නිකම්ම H කියලා දානවා මේ holding cost කියන එකට. හරිද? ordering cost කියලා ඕ දානවා. ඉතින් ඒක තමයි මේ තියෙන 2ID හරි C දැම්මේ. නිකම් C කෝන cost වගේ එකක් නෙන්නේ. H කමක් නැහැ. simple H දෙමර කමක් නැහැ. තේරුණාද? ඉතින් ඒක මම හිතන්නේ වෙන ලොකු වෙනසක් පන්දනේ පේවරේ. දැන් ටෙක්ස්ට් බුක් වල පවා මේ C කතාවක් නැහැ. තියෙන්නේ අනිවාර්යයෙන්ම BS චන්දන්ගේ මොකද ඔපරේෂන්ස් මැනේජ්මන්ට් කියන පොතේ ඒ වගේම කීතෙන් ජේනගේ මේ ප්‍රැක්ටිකල් ඔපරේෂන්ස් මැනේජ්මන්ට් පොත්වල පවා තියෙන නිර්දිෂ්ට ඒවන ටෙක්ස්ට් බුක් ඒවා පවා තියෙන්නේ එක්ක 2ID OH නැත්නම් 2ID CO බෙදීම CH වර්ගමූල ලකුණු. කමක් නැහැ අපි ඒකට ආගියු කරන්නේ අපිට තේරෙනවා දැන් මේ අහන්න දැන් මේක දන්නවනේ දෙක කියන්නේ දෙක D කියන්නේ මොකද්ද වාර්ෂික ඉල්ලුම C කියන්නේ මොකද්ද එක් ඇනවුමක පිරිවැය cost of ordering තේරෙනවද H කියන්නේ cost of holding මොකද්ද එකක මේ තබා ගැනීම පිරිවැය. එහෙනම් EOQ කියන්නේ ආර්ථික ඇනවුම් ප්‍රමාණය economic order quantity ආර්ථික ඇනවුම් ප්‍රමාණය.
මේවා නම් වරද්දන්න එපා සම්පූර්ණ ලකුණු දෙකම ගන්න. ඒතර C කියන්නේ මෙතන එක් ඇනවුමක පිරිවැය. එක් ඇනවුමක පිරිවැය. D කියන්නේ වාර්ෂික ඉල්ලුම. වාර්ෂික තොග ඉල්ලුම කියලා දාමු. එක්ක තොග ඉල්ලුම නැත්නම් වාර්ෂික තොග භාවිතයකොත් හරි. භාවිතා කරන්න ඉල්ලන්නේ. හරිද? විකුණන ආයතනයක් නම් විකුණන්න තමයි ඉල්ලන්නේ. නිෂ්පාදන ආයතනයක නම් අමුද්‍රව්‍ය වශයෙන් පාවිච්චි කරන්න තමයි ඉල්ලන්නේ භාවිතයට. හරිනේ? වාර්ෂික තොග ඉල්ලුම එක්ක වාර්ෂික තොග භාවිතය. H කියන්නේ ඒකකයක්. එකක් හොඳේ එකක්. ඒකකයක්. ඒකකයක් තබා ගැනීමේ පිරිවැය. තබා ගැනීමේ නැත්නම් රඳවා ගැනීමේ කිව්වත් හරි. රඳවා ගැනීමේ පිරිවැය. එච්චර. හතර ලකුණු භාගයකින් ලකුණු දෙකක් ලැබෙනවා. ඒක ලේසි. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. 48. නව සේවකයෙකු තෝරා ගැනීමේදී සංවිධානයකට භාවිතා කළ හැකි පසුබිම් පරීක්ෂණ වර්ග 4ක් සඳහන් කරන්න. දැන් නවක සේවකයෙක් සංවිධානයකට තෝරගන්නකොට හරිද? පසුබිම් සාධක බලනවානේ. නිකම්ම අපි දැන් සේවකයෙක් රැකියාවක් ඉල්ලගෙන එනවා. අපි කෙලින්ම දෙන්නේ නැහැ. අපි යාගේ පසුබිම් පරීක්ෂණ කීපයක් මගින් පසුබිම් සාධක විමර්ශනයක දෙනවා. අහන්නේ එකක් තමයි අධ්‍යාපන සුදුසුකම්. අධ්‍යාපන සුදුසුකම්. තව එකක් තමයි පළපුරුද්ද. එයා මීට පෙර මේ වගේ රැකියාවක නියුක්ත වෙලා තියෙනවා. එහෙනම් කෝ සර්විස් ලෙටර් එකක්. තේරෙනවද? ඒ සර්විස් ලෙටර් දෙනවා සේවා ස්ථානේ. එහෙම නැත්නම් අපි ඒ සර්විස් ලෙටර් එකත් බලලා ඒ සේවා ස්ථානෙන් කෝල් එකේ දාලා අහනවා මෙහෙම කෙනෙක් වැඩ කළාද? අවුරුදු කීයක් වැඩ කළාද? එයා කොහොමද? තේරෙනවද? අපි යාගෙන මේ රෙකමෙන්ඩේෂන් එකත් ගන්නවා. අධ්‍යාපන සුදුසුකම් අනිවාර්යයෙන්ම අදාළ විශ්වවිද්‍යාලයට යාගේ විස්තරය වරනවා. ඒවල කන්ෆර්මේෂන් ලෙටර් එකක් ගන්නවා. ඒක විශ්වවිද්‍යාලය කියනවා මෙයා මේ ශිෂ්‍ය මේ වකවානු ඉගෙන ගත්තා. අසවල් පීඨේ අසවල් දෙපාර්තමේන්තුව තුල අසවල් උපාධිය සාර්ථකව නිම කළා. ඒ වගේ පසුබිම් පරීක්ෂණ බලනවා. අනිත් එක තමයි සමාජීය පසුබිම්. සමාජීය පසුබිම්. දැන් ඔක්කොම හොඳයි සමාජීය පසුබිම් බලන්න එපා. දැන් මේ පුද්ගලයා සමාජයේ නරක වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. මත්ද්‍රව්‍ය බෙදාහරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමාජයේ නීති විරෝධී ව්‍යාපාර කටයුත්තක් පවත්වාගෙන යන කෙනෙක් වෙන්න පුළුවන්. කොටිම සමාජ විරෝධී පුද්ගලයෙක් නම් අපේ ව්‍යාපාරේ මට රැකියාවක් දෙන්න සුදුසු නෑ කියලා තීරණය කරනවානේ. අන්න ඒ නිසා සමාජීය පසුබිමත් හොයනවා. කොහොමද හොයන්නේ? මේකට තමයි ග්‍රාම සේවක සහතිකයක් ඉල්ලන්නේ. ප්‍රදේශයේ ග්‍රාම සේවක මහතා හෝ මහත්මිය දන්නවා මෙයා මොන වගේ චරිතයක්ද? සමාජයේ මොන වගේ හැසිරීමක්ද මෙයාට තියෙන්නේ? නැත්නම් ගමේ පන්සලේ නායක හමුදුරන්ගෙන් ගන්නව චරිත සහතිකයක්. පන්සලේ පූජක පියතුමාගෙන් ගන්නව සහතිකයක්. ඒ වගේ වෙන තමයි තේරුවානේ. දැන් ග්‍රාම සේවක සහතිකය ගොඩක් වෙලාට ඉල්ලන්නේ මේකට තමයි. ග්‍රාම සේවක සහතික. තව එකක් තමයි පෞල් පසුබිම. පෞල් පසුබිම ඒකත් බලනවා. පෞල් පසුබිම දැන් ගොඩක් වෙලාවට දැනට වඩා මේ වර්තමානයට වඩා දැනට අවුරුදු 30කට වගේ උඩුදි ගත්තොත් එහෙම පොලිසියට ත්‍රිවිධ හමුදාවට බඳව ගන්නකොට පෞල් පසුබිම බලනවමයි. ගොඩක් වෙලාට අදාළ ප්‍රදේශයේ පොලිසියට දැනුම් දීලා පොලිසිය විසින් කියන්නේ CID එකෙන් වගේ සිවිල් ගිහිල්ලා ගමේ මිනිස්සුත් එක්ක කතා කරලා ග්‍රාම සේවක මහත්තයත් එක්ක කතා කරලා තොරතුරු හොයනවා. ඒ කියන්නේ මේ පුද්ගලයා හොඳයි. මෙයාගේ තාත්තා අපි හිතමු නරක වැඩ කරන කෙනෙක්. තේරෙනවද? තාත්තා ගෙවල් බිඳින මේ අපි හිතමු නම් දරු හොරෙක් නම් මෙයාව අපි ගන්නෙත් නෑ. මෙයාට ඒ තාත්තගේ ඥානම නේ තියෙන්නේ. තේරෙනවද? ඒ පෞල් පසුබිමත් බලන්න. පෞල් පසුබිම යහපත් නම් තමයි ඒ පෞලෙන් අපි රැකියාවක් සඳහා කෙනෙක් තෝරගන්නේ. පෞල් පසුබිම පරීක්ෂා කරලා බලනවා. අනිත් එක තමයි පසුන එකක් දාමු වෘත්තිමය පසුබිම. වෘත්තිමය පසුබිම. ඒකත් බලනවා.
වෘත්තිමය පසුබිම. ඒ කියන්නේ මෙයා මොන වගේ වෘත්තියක නියුක්ත වෙච්ච කෙනෙක්ද? ඒ වෘත්තිය විනාශ කළාද? ඒ වෘත්තිය පෝෂණය කළාද? අපි තුමු දීවර වෘත්තිය කියලා. එහෙම නැත්නම් අපි හිතමු වෛද්‍ය වෘත්තිය කියලා. වෛද්‍ය වෘත්තිය මෙයා කීර්තිමත් ලෙස සේවයක් කළාද? වෛද්‍යවරයෙක් වශයෙන් ඉතා සමාජයට ඵලදායක සේවයක් කරාද? නැත්නම් මෙයා රෝගීන්ට නොසලකිල්ලෙන් ප්‍රතිකාර කරලා රෝගීන් අපහසුතාවයටපත් කළාද? රෝගීන් මරණයටපත් කළාද? එහෙනම් වෘත්තිමය පසුබිම බලමු. මොකද වෘත්තිමය පසුබිම කීර්තිමත් ලෙස පසු කරපු කෙනෙක් නම් අපි කැමති ඒ කෙනාව රැකියාවට වදව ගන්න. ඔන්න වගේ සාධක කීපයක්ම බලනවා. පැහැදිලිනේ? ඊළඟට අපි බලමු දත්ත සැකසුම් ක්‍රියාවලියට අයත් කාර්යයන් 4ක් දක්වන්න. දත්ත සැකසුම් data processing. දැන් දත්ත රැස් කරලා තීරණ ගන්න පුළුවන් තොරතුරු බරපත් කරනවනේ. ඒක තමයි දත්ත සැකසීම කියන්නේ කෙටියෙන්. දත්ත කියන්නේ සංවිධානයක පරිසරය හා සංවිධානයක විවිධ ගනුදෙනු හා සිදුවීම් තුලින් එක් රැස් කරගන්න මූලික කරුණා සංඛ්‍යානේ. ඒවා තීරණ ගන්න පාවිච්චි කරන අපහසුයි. ඒවා තීරණ ගැනීමට ගැළපෙන ආකාරයට වර්ග කරලා තෝරලා ගණනය කරලා සාරාංශ කරලා තොරතුරු බවටපත් කරාම තමයි තීරණ ගන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි දත්ත සංස්කරණය කියන්නේ. දැන් මේ ප්‍රශ්නේ දැන් මාකින් ස්කීම අපිට පෙන්නන්න අවස්ථාවක් නැහැ මේ වගේ පාඨමාලාවකදී. මේ ප්‍රශ්නේ වරද්දලා තිබුණේ මේකත්. මේක තිබුණේ දත්ත සැලසුම් ක්‍රියාවලියට කියලා තිබුණේ. දත්ත සැලසුම් කියලා තිබුණේ. දත්ත සැලසුම් ක්‍රියාවලිය නිසා මේ ප්‍රශ්නේ වැරදි සියල්ලට ලකුණු දෙන්න කියලා නිර්දේශ කරලා තිබුණා. නමුත් මම මේ ප්‍රශ්නේ හැදුව අපිට දැන් ප්‍රයෝජනයක් වෙන්න එපේ. දත්ත සැකසුම් කියලා. දත්ත සැකසුම් කොහොම හරි. දත්ත සැකසීමේ ක්‍රියාවලිය. අයත් කාර්යය. එකක් තමයි තොරතුරු වර්ගීකරණය. ක්ලැසිෆයින් කියන්නේ එක වර්ගීකරණය. වර්ගීකරණය. ඒ කියන්නේ දත්ත එක එක ශීර්ෂ යටතේ. අපි දත්ත පොදුවේ ලැබෙන්නේ. අපි දුන් නිෂ්පාදන, අලෙවි, තේරෙන ඒ වගේ ශීර්ෂ වලට වර්ග කරනවා. එහෙම නැත්නම් අපි හිතමු ප්‍රජාව සම්බන්ධ දත්ත, මිනිස් වර්ගයා සම්බන්ධ දත්ත නම් කුඩා ළමුන්, ඒ වගේම වැඩිහිටි අය, ඒ වගේම තරුණියන්, විවාහක, අවිවාහක ආදී වශයෙන් ශීර්ෂ වලට වර්ග කරනවා. අනිත් එක තමයි තේරීම. සෝරින් කියන එක. තේරීම. දත්ත තෝරනවා. සමහර දත්ත අපට අවශ්‍ය නැහැ. අපි වයින් කරනවා. අවශ්‍ය දේවල් විතරක් ගන්නවා. අනිත් එක තමයි ගණනය කිරීම. ගණනය කිරීම. ගණනය කිරීම. සමහරවිට අපිට දත්ත විවිධ ගණනය කිරීම කරලා තොරතුරක් ගොඩනගා ගන්න වෙනවා. අනිත් එක තමයි සාරාංශ කිරීම. සාරාංශ කිරීම. අපි එහෙනම් ගණනය කරලා පුළුවන් තරම් සමරයිස් කරලා කෙටි කරලා පහසුවෙන් තීරණ ගන්න පුළුවන් තොරතුරක් බවටපත් කරනවා. ඔන්න ඔය තමයි මූලික 4. ඔකට තමයි ලකුණු 2ක් ලැබෙන්නේ. අපි බලමු ඊළඟට අවසන් ප්‍රශ්නය. පහ සඳහන් එක් එක් සංකේතේ අදහස ලියන්න. පහ සඳහන් එක් එක් සංකේතේ අදහස ලියන්න. දැන් සාමාන්‍යයෙන් මේ වාස්තික පේපර් එකේ ගොඩක් වෙලාවට හැමදාම නේ ගොඩක් වෙලාවට 50 වෙනි ප්‍රශ්නෙට විවිධ සංකේත දෙනවා. sannivedana සම්බන්ධ සංකේත, ප්‍රවාහනය හා ලොජිස්ටික් නැත්නම් සැපයුම් හා සේවා වලට සම්බන්ධ සංකේත ලබා දෙනවා. අපි ඉස්සරහට කරමු කීපයක්. පළවෙනි එක හැමෝම දන්න මොකද්ද? මොකද්ද? බ්ලූටූත් නේ. බ්ලූටූත් කියන සංකේතය. බ්ලූටූත්. දෙවෙනි එක QR නේ. QR නැත්නම් ෂණික ප්‍රතිචාර. ඒක සිංහල වචනේ ෂණික ප්‍රතිචාර. කේතය කියලා කියන්නේ කේතය. නැත්නම් QR. QR සංකේතයක ලකුණු දුන්නා. QR සංකේතය. ඒ කියන්නේ quick response කියන එක. දිගනම ඇහුවොත් එහෙම quick response කියන එක. තේරුණාද? මේක ජපානයේ තමයි හඳුන්වන්නේ 1994 දී ජපානයේ ඔටෝමේටිව් සමාගම කියන සමාගමෙන් තමයි මේක ලෝකෙට දායද කළේ. අනිත් එක තමයි මොකද්ද? Gmail නේ විද්‍යුත් පැල. අනිත් එක දන්නවා බොහෝ මේ සංකේත බොහෝ තැන්වල අපි කොළඹ ප්‍රදේශෙම යනකොට මේ සංකේතේ ගහලා බෝඩ් තියෙන තැනට ගියන් පස්සේ අපට අවශ්‍ය පහසුකම් අන්තර්ජාල බොහොම ලේසියෙන් ප්‍රවේශ වෙන පහසුකම් ලැබෙනවා. මොකද
Wi-Fi පහසුකම්. සිංහලෙන් කියන Wi-Fi තමයි. ඉංග්‍රීසියෙන් ලියුවට කමක් නැහැ. Wi-Fi පහසුකම්. Wi-Fi පහසුකම්. සිංහලෙන් ලියුවත් කමක් නැහැ. ඔකටත් ලකුණු දෙකක් ලැබෙනවා. හොඳයි දරුවනේ අපි අද පාඩම් පරිච්ඡේදය තුලින් 2019 වසරේ නව නිර්දේශ යටතේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට අදාළව යොමු වෙච්ච සැපයීම් වර්ගයට අයත් වන කෙටි නිශ්චිත පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ඉතාම සාර්ථකව සාකච්ඡා කරා ලකුණු ලබා දෙන ආකාරය සමග වලදී සාකච්ඡා කරද්දී අපි හරියටම අදාළ පාඩම් වල සියලු පාඩම් පරිච්ඡේද න්‍යායාත්මකව හදාarලා තියෙනවා නම් මේ කිසිවක් අපට අමතක වෙන්නේ නැහැ. ලියන්න අපහසු වෙන්නේ නැහැ. ප්‍රශ්න 10ටම ලියන්න පුළුවන්. ඔබ කරන ලොකුම අසාධාරණේ මං කියන්නේ. ඔබටම කරගන්න අසාධාරණේ මොකද්ද? සමහර පාඩම් ඒකකවල පාඩම් පරිච්ඡේද ඔබ හිතාමතාම එක්ක ඔබ මග හරින. එක්ක ඔබ ඒ පාඩම් පරිච්ඡේදය කරන දවසේ ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගත්තේ නැහැ. එක්ක උපකාරක පන්ති ඉගෙන ගත්තේ නැහැ. එක්ක ඩීප් එඩියුකේෂන් පාඨමාලාවේ ඒ පාඩම් පරිච්ඡේදය කතා කරද්දී ඔබ ඒක ඉගෙන ගත්තේ නැහැ. නැවත ඔබ පරිශීලනය කළෙත් නැහැ. ඒක ඔබේ වගකීමනේ. ඔබටමයි වල කපා ගන්න. ඔබටම අසාධාරණ කරගන්න. එහෙනම් සෑම පාඩම් ඒකකයකම හැම පාඩම් පරිච්ඡේදයකින්ම කවර් වෙන්න තමයි මේ වාස්තික පේපර් එක හදන්නේ. එහෙනම් සෑම පාඩම් පරිච්ඡේදයක්ම ඔබ හරියට පරිශීලනය කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ නිශ්චිත පිළිතුරු අපේක්ෂා කරන. ඒ වගේම හිස්තැන් පුරවන ප්‍රශ්න 10 20ක් තියෙනවානේ. සැපීම් වර්ගයේ ප්‍රශ්න 20ටම සාර්ථකව ලියන්න පුළුවන්. ඊට අමතරව බහුවර්ණ ප්‍රශ්න 30ටම සාර්ථකව ලියන්න පුළුවන්. හොඳයි අපි ඊළඟ පාඩම් පරිච්ඡේදයෙන් බලමු. මේ වර්ෂයේම 2019 දෙවන ප්‍රශ්න පත්‍රයට සම්බන්ධයෙන් මේ විභාග ප්‍රශ්න සහ අපේක්ෂිත පිළිතුරු සහ ලකුණු ලබා දීපු ආකාරය සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.